දරුවනි සුබ සන්දෑවක්. දුර පුතලට මාව ඇහෙනවද? ඔයගලන්ට මාව ඇහෙනවද දරුවනි? ඔව් සර් ඇහෙනවා. එhmenan අපි 16ක අභ්‍යාසය තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ නේද පොඩි ළම? ඔයගොල්ලෝ සූදානම් කරන්ද ඉන්නේ? ඔව් සර්. ඔව්. අපි එනම් පටන් ගමු. 16ක අභ්‍යාසයේ පළවෙනි ගාන පළවෙනි ගැටලුව අපිට විස්තර කරන්න බලන්න දනුලට අවස්ථාව තියෙනවා මේකේ උත්තර ගත්ත විදිය පැහැදිලි කරන්න ඉක්මනට. දනුල ඕෂිත දනුලට අවස්ථාව. ඔව් සර්. මේක අපිට කියන්න පුතා කොහොමද මේකේ ගැටලුව විසඳුවේ? PQ දිග බැලු බැලමට කියන්න පුළුවන් නේ? R නේ SR සමාන්තරය සම්මුඛ පාදයේ ඉන්දස මේ PQ සමාන වෙනවා. PQ සමාන වෙනවා සෙන්ටිමීටර් 8යි නේ. PQ දිග සෙන්ටිමීටර් 8යි. හේතු අහලා නැති හින්දා ඔබේ සෙන්ටිමීටර් 8යි කියලා තිබුණොත් හොඳටම ප්‍රමාණවත්. අපි උනට දන්නවා හේතුව මේ සම්මුඛ පාද සමානයි සමාන්තර රාශියක නේ. ඒක තමයි. ඊළඟට පුතා අපිට කියන්න බලන්න මේකේ කෝණවල විශාලත්වයන් අපෙන් අහනවා එකින් එක. ගමු බලන්න. QPS මෙන්න මේ කෝණය. S කෝණය 130යි මිත්‍ර කෝණය හින්දා 180න් 130 කඩු කරාම අංශක 50. අන්න හරි. එතකොට අපිට QPS කෝණය ගන්න පුළුවන්. QPS කෝණය අපිට ගන්න පුළුවන්. මෙතන සමාන්තර රේඛා හා බැඳුණු මිත්‍ර කෝණ පරිපූරක වෙන හින්දා 180න් 130ක් අපි අඩු කරනවා. 180න් 130ක් අඩු වුණාම අංශක 50යි. මේ අංශක 50යි. හරි. ඊළඟට PQR කෝණය කීයද? S එකේ සම්මුඛ කෝණ යුගල් සමාන වෙන හින්දා මේ වියෝගේ සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි නේ. එතකොට එහෙනම් එයා 130යි අංශකනේ. ඒක හරි. එතකොට QRS වෙන්නේ ඒකේ මිත්‍ර කෝණේ ගන්නවා. ඒකේ මිත්‍ර කෝණෙත් ගන්න පුළුවන්. ඒ මෙතන සම්මුඛ කෝණේ ගන්නත් පුළුවන් නේ. නේද? නේ. එතකොට 100 එතනත් අංශක 50යි. අංශක 50යි. ඔන්න ඔහොමයි එන්නේ. නේ? අන්න එහෙමයි. රයිට් පුතා බොහොම හොඳයි. ඉතුරු ගණන් ටිකත් හදන්න නැති කියලා මම හිතනවා. එතකොට ඔබෙත් උත්තර බලන්න සසඳලා බලන්න මේ උත්තරද ඇවිල්ලා තියෙන්නේ කියලා. රූප සටහන ඇදලා තියෙන්න ඕන පුතේ. අනිවාර්යයෙන්ම ජ්‍යාමිතික ගැටලුවක් හදනකොට රූප සටහන අඳින්න. රූප සටහන ඇදලා හදන එක තමයි වඩාම හොඳ. අපි එනවා ප්‍රශ්න අංක 2ට. කවුද අපිට උදව් කරන්නේ? ප්‍රශ්න අංක 2. දුන්නේ කියන්න බලන්න දුන්නේ තතු උස්සලා ඉන්නේ. කොහොමද ගන්නෙ? BCD කෝණයස මිත්‍ර කෝණ හන්ද 102ක් වෙනවා සර් අංශක. BCD කියන්නේ මෙන්න මේ කෝණය. එතකොට අපි පුතා ඒක 180න් 78 අඩු කරලා පෙන්නමුනේ. 78 අඩු කරලා පෙන්නමු. එතකොට කීය දෙන්නේ? අංශක 102යි නේ. අංශක 102යි. හරි. ABCD සමාන්තර රාශියේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 24 නම් BCD ත්‍රිකෝණයේ වර්ගඵලය ඔයගොල්ලන්ගෙන් අහනවා. මොකද කරන්නේ? ඒක සර් දෙකෙන් බෙදලා රටනවා. එතකොට වර්ග සෙන්ටිමීටර 12යි. ඒකට හේතුව මොකද? මොකක්ද එතන ප්‍රමේය කියන්නේ බලන්න. හරියට ප්‍රමේය කියන්නේ. ප්‍රමේය හරියටම කියන්න. සමාන්තරාශ්‍රයක විකර්ණ මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. ඒකට තව උඩ කාරණා දෙකකුත් එනවා. සම්මුඛ කෝණ සමාන වෙනවා, සම්මුඛ පාද සමාන වෙනවා. නේ ඊට පස්සේ තමයි අපි විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා ගන්නෙ. හරි. ඊළඟට අපි එනවා පුතා ACD ත්‍රිකෝණයේ වර්ගඵලයට. ACD ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද එතකොට? ඒකත් වර්ග සෙන්ටිමීටර 12යි. ඒකත් වර්ග සෙන්ටිමීටර් 12යි. අර වගේම තමයිනේ විකර්ණ සමච්ඡේදනය වෙන හින්දා. වර්ගඵල සමච්ඡේදනය වෙනවා. කියන්න දුව. ඔව්.
ඒකේ මේ සමාන්තර පැහැදිලි මදි. සමාන්තර රාශි වර්ගඵලය 24යි. එතකොට විකර්ණයකින් වර්ගඵලය ඔව් ඒක ඔව් ගත්තු විදිය ගත්තේ පුතා අපි ඉගෙන ගත්තනේ ජ්‍යාමිතික ප්‍රමේයක් මේ සමාන්තර රාශියක අඳින සමාන්තර රාශියක විකර්ණයක් ඇන්දොත් මේ ප්‍රතිවිරුද්ධ ශීර්ෂ දෙකක් මේ විදියට ඇන්දොත් මේ ශීර්ෂ දෙකක් යා කරොත් ඒක විකර්ණයක්. ඒ විකර්ණයෙන් මේ සමාන්තර රාශියේ වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. ඒක දන්නවනේ සමච්ඡේදනය වෙනවා කියන්නේ සමානව බෙදෙනවා. එතකොට මේ ABCD වර්ගඵලය කියන්නේ මුළු සමාන්තර රාශියේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 24 නම් එතකොට පුතා මේ අහන්නේ BCD කෝණයේ ත්‍රිකෝණයේ වර්ගඵලයනේ. එතකොට BCD ත්‍රිකෝණයේ වර්ගඵලය බලන්න 24 අපි දෙකෙන් බෙදන. එතකොට 12යි. ඒක හරියද? ACDත් එහෙම තමයි. ACDත් අපි ගන්න අනිත් පැත්තට විකර්ණය ඇන්දාම වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. දුව හරියද? හරි සර්. හරි. අපි එනවා දැන් තුන්වෙනි ප්‍රශ්නෙට. ඔබේ උත්තර හරි වැරදි දාගෙන යන්න තේරෙන්නේ නැත්නම් අහලා විසඳ ගන්න ඕන. ප්‍රශ්න අංක 3 කවුද අපිට උදව් කරන්නේ? ඉක්මනට යමු. ප්‍රශ්න අංක 3. ඔව් අපිට උදව් කරන්නේ කවුද? මට 2 3ට පොඩ්ඩක් උත්තරේ කියන්න පුළුවන්ද? 2 3ට උත්තරේ 12යිනේ. 2 3ටත් උත්තරේ 12යි. ඇයි ACD කිව්වහම AC විකර්ණයෙන් තමයි ඒක කොට නැගෙන්නේ නේ. හරිද අභිෂේක්? හරි සර්. හරි. රවිදු පුතාට අවස්ථාව තියෙනවා අපිට තුන්වෙනි එකට අවස්ථාව. රවිදු සර් DC දිග 5 සෙන්ටිමීටර් ඈ AB EF සමාන්තර රාශිය AB පදයේ මේ දිග 5 සෙන්ටිමීටර් අර AB පහ වෙන්නේ ඇයි? ඒකටත් පොඩ්ඩක් හේතුවක් අපිට කියාගෙන යන්න. සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන වන නිසා. දිගින් සමානයි. හරි. ABE කියන්නේ මේ කෝණය. ABE කෝණය සර් 45යි සර්. ABE කෝණය අංශක 45. ඒක හරි. ABE කියන්නේ මේ මම ඇඳපු කෝණය නෙවෙයි නේද? මෙතන කෝණය ABE. ඒකට හේතුව සම්මුඛ කෝණ සමාන වෙන නිසා. සමාන්තර රාශියක. සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමාන වෙන හින්දා. ඒක හරි. ඊළඟට මෙයා 45. ඊළඟට කියන්න බලන්න BCD කෝණය. ADC කෝණය නේ සර්. ADC කෝණය. ADC කියන්නේ මෙයා. ADC කෝණය හොයන්න සර් ABC කෝණය හොයාගන්නවා අර 75 45 එකතු කරලා 120යි සම්මුඛ කෝණ සමාන වෙන හින්දා ADC 120යි අංශක. අනිවාර්යයෙන්. ඒක හරි. 120යි. ඔබ හරි. BCD මෙයාව. BCD හොයන්න සර් අංශක 180 අංශක 120ක් අඩු කරාම අංශක 60යි සර්. ඔව් මොකද්ද මෙතන අපි යොදාගත්ත සංකල්පය? මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ සමාන්තර රේඛා හා බැඳුණු මිත්‍ර කෝණ පරිපූර්ණකයි. නේ ඒ හින්දා තමයි පුතා. හරි. ඔයා විශ්වාසයෙන් උත්තර දුන්නා. හොඳයි. මේ ටික හරි. ඊළඟට අපි එනවා 4 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 4. ඉසුල පුතාට අවස්ථාව තියෙනවා. ඉසුල අපිට උදව් කරන්න. 4 වෙනි ප්‍රශ්නේ. ඉසුල සර් PS දිග අහන්නේ. එතකොට PS දිග. ඔව්. XY සෙන්ටිමීටර 3යි කියලා දීලා තියෙනවා. ඔව්. RZ සම්මුඛ පාද සමාන වෙන නිසා ඒකත් සෙන්ටිමීටර 3යි. 3යි. ඊට පස්සේ RQ එකත් සෙන්ටිමීටර 3යි විශාලත්වය සමාන නිසා. ඔව්. ඊට පස්සේ සම්මුඛ පාද සමාන නිසා
SP එකත් PS එකත් සෙන්ටිමීටර් 3යි. අන්න හරි. QPS කෝණය අහනවා. QPS කෝණය මෙන්න මෙයාව. QPS අංශක 60යි අතන සර් 60ක් තියෙනවා ඔව්. XYZ එකේ සම්මුඛ කෝණ සමාන නිසා XRZ එකත් අංශක 60යි. ඔව්. ඊට පස්සේ ප්‍රතිමුඛ කෝණ SRQ. ඔව්. ඊට එහිද පස්සේ මෙතනත් සම්මුඛ 60යි. කෝණ සමාන නිසා සමාන QPS වීම. සමාන. එතන එතකොට ඉසුල සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමාන වීම ප්‍රතිමුඛ කෝණ සමාන වීම කියන කාරණා දෙක තමයි මේ තුල ආවේනේ. ඊළඟට PQR කෝණයගේ අහනවා පුතා. මෙන්න මේ කෝණයගේ. සර් මේ QPS එකයි QRS එකයි අංශක 60යි. ඔව්. ඒ 60යි 120යි ඊට පස්සේ මෙතන චතුරස්‍රයක 360ක් තියෙන නිසා තව 240ක් ඕනේ. ඔව්. ඒක නිසා චතුරස්‍රයේ ත්‍රිකෝණ දෙකක් විදිහට බෙදලා ගත්තොත් අංශක 120 වෙනවා සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒ කියන්නේ ඔයා මෙතන චතුරාංශයේ අභ්‍යන්තර කෝණයි කියත් එක තමයි ගලපගත්තේ නේ. 60යි 120යි 360න් 120ක් අඩු කරා 240යි. එතකොට මේ දෙන්න සමානයි දෙකෙන් බෙදුවා. 120යි. වැරදි නෑ. ඉසුළු මෙතනත් මෙහෙම ගන්නත් පුළුවන් නේද? මෙතන සමාන්තර රේඛා දෙකක් තියෙන්නේ පුතා. සමාන්තරයි. එතකොට මෙතන මිත්‍ර කෝණ හැදෙන්නේ. සමාන්තර රේඛා දෙකක්, තීරයක් රේඛාවක්. එතකොට මේ කෝණ යුගලේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ වල අයික්‍ය අංශක 180යි. එතකොට පුතා 180න් 60ක් අඩු කරලා ගන්නත් පුළුවන් නේ. ඔබේ උත්තරෙත් හරි. චතුරස්‍රයට ගිහිල්ලා ගන්නත් පුළුවන්. ටිකක් එතකොට වටයක් වෙනවා. මෙතන මිත්‍ර කෝණ වලිනුත් මේ 120 ගන්න පුළුවන් නේ. දැක්ක නේද ඔයා ඒක? ඔව් සර්. අන්න හරි. රයිට් පුතේ බොහොම හොඳයි. ඒ අපි හතරවෙනි ගාන හැදුවේ. ඔන්න ඔහොම. අපි යමු ඉස්සරහට. අපි දැන් එනවා ප්‍රශ්නාංක 5. සවින්දිට අවස්ථාව. සවින්දි දුව ඔබට අවස්ථාව. රූපයේ දියති කල්පනාව ABC හා D වලින් දක්වා ඇති කෝණවල විශාලත්වය සොයන්න. ඔව්. ඒ කීයද? ඒ වලින් යක් අංශක 35යි. හේතුව KNL කෝණය සමානයි NLM සමාන්තර රේඛා දෙකක් අතර පවතින ඒකාන්තර කෝණනේ. මේ ඒකාන්තර කෝණ හරි. B කීයද දුව? B අංශක 40යි. B 40යි. ඒකට හේතුව ඒකම තමයිනේ. ඒක සමාන්තර රේඛා දෙකක් අතර පවතින ඒකාන්තර කෝණ. C කීයද? අංශක 57යි. C 57යි. ඒකටත් හේතුව සමාන්තර රේඛා පවතින ඒකාන්තර කෝණ. D කීයද? අංශක 48යි. අංශක 40. ඒක ගත්තේ කොහොමද? ඒක ගත්තේ කොහොමද? ඒක ගත්තේ MNK කෝණය ධන LKN කෝණය සමානයි අංශක 180 මිත්‍ර ඒ කියන්නේ කෝණ. ත්‍රිකෝණ මිත්‍ර කෝණ වලින් ගත්තේ. මිත්‍ර කෝණ ඒ කියන්නේ ඔයා මෙතන මේ කෝණ යුගලයයි මේ කෝණ යුගලයයි ගත්තා මිත්‍ර කෝණනේ. ඒකෙන් අඩු කරා එතන මෙතන මේ පැත්තට. මේ පැත්තටද ගත්තේ? මේ පැත්තට. මේ දෙන්න. ඔව් සර්. එතකොට 180න් අඩු වෙනවා 35 එකතු කිරීම 40 එකතු කිරීම 57. ওই ටික. දැන් මේ ටික එකතු කරාම කීයක් આવද දුව? 132යි අංශක. 7යි 5යි 12යි 4යි 3යි 7යි 7යි 5යි 12යි 132යි නේ. හරි. උත්තරේ කීයද ආවේ එතකොට ඔයාට? අංශක 48යි. අංශක 48යි නේ. මෙතන 8 එන්නේ. 10න් දෙකක් 8යි මෙතන 7යි 7න් 3ක් 4යි අංශක 48යි. හරි දුව. බොහොම හොඳයි. අනිත් අයට තමයි දැන් පැහැදිලි ඇති. හේතු අහලා නැහැ කෝණවල අගය ඉදිරිපත් කරලා තියෙන්න ඕන. අගය ගත විදිය පැහැදිලිව පෙන්නලා තියෙනවා නම් වඩා හොඳයි.
හරි. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 6ට. ප්‍රශ්නාංක 6 කවුද අපිට උදව් කරන්නේ? ප්‍රශ්නාංක 6 තනුශ්‍රී දුවට අවස්ථාව තියෙනවා. තනුශ්‍රී කතා කරමු. ඔව් සර්. ඔව් දුව. DC දිගට සමාන පාද දෙකක් අහනවා. DC. සර් එතනදී DC සමානයි AB හේතුව තමයි සමාන්තරාංශයක සම්මුඛ පාද දිගින් සමානයි. එතකොටම DC සමානයි EF හේතුව M එම නිසා DC සමානයි AB සමානයි EF. අන්න හරි. සම්මුඛ පාද සමානයි සමාන්තරාංශයක. ওই ටික තමයි එන්නේ. පාද දෙකක් ගත්තොත් ඔහම. XYZ වල කෝණවල අගයන් අහනවා. X කීයද අපිට ගන්න පුළුවන්? X ධන 60 X ධන අංශක 60 සමානයි අංශක 180යි. හේතුව තමයි සමාන්තර රේඛා දෙකක් අතර පිහිටි මිත්‍ර කෝණ පරිපූරකයි. අනිවාර්යෙන් එම නිසා 180න් 60ක් අඩු කරා. ඔව් සර්. එතකොට 120යි. y ගන්නේ කොහොමද දුව? y ධන x ධන AEF කෝණය සමානයි 300 අංශක 360යි. ඒකට හේතුව ලක්ෂයක් වටා ඇති කෝණවල ඓක්‍ය අංශක 360යි. එම නිසා y ධන අංශක 120 ධන අංශක 130 සමානයි අංශක 360යි. ඒ කියන්නේ මෙතන මිත්‍ර කෝණ වලින් මෙයාව ගන්න ඕන නේද? 180න් 50ක් අඩු කරලා මෙයාව අපි 130 ගන්න ඕන. 130 ගන්න ඕන. මෙතන එතකොට 120 තියෙනවා. ඒ අනුව තමයි අපි y ගන්න. එතකොට 360න් අපි අඩු කරනවා 120යි 130යි එකතුව. එතකොට 360න් අඩු වෙනවා 250ක් නේ. එතකොට මෙතන එනවා 110ක්. 200යි 300යි. හරි නේද දුව? ඔව් සර්. හරි. z ගන්නේ කොහොමද අපි? EDC කෝණය සමානයි EFC කෝණය. ඒක සමාන්තර රාශිවල සම්මුඛ කෝණ සමාන නිසා හේතුව. එතකොට EDC කෝණය සමානයි අංශක 60යි. EDC කෝණය දන Z සමානයි අංශක 90යි. 90න් 60ක් අඩු කරානේ. 90න් 60ක් අඩු කරා ඔබේ උත්තරේ අංශක 30යි. බලන්න ඔබ හැමෝටම ඇවිල්ලා තියෙන්න ඕන. කාට හරි අපහැදිලි තැනක් තිබුණොත් වහාම අහන්න අහලා විසඳ ගන්න ඕන. රයිට් දුව බොහොම හොඳයි පැහැදිලි. ওই විදිහට තමයි උත්තර දෙන්නේ. ඔව්. කියන්න. සර් ඒ ප්‍රශ්න වලට අර මුළු උත්තරේම ලියන්න ඕනේ නැද්ද? උත්තරේ නිකන් උත්තරේ විතරක් දැම්මට කමක් නැද්ද? හොඳ ප්‍රශ්නයක් ඇව්වේ. මේකේ අහන්නේ කෝණවල විශාලත්වනේ පුතා. විශාලත්ව කිව්වහම පුතේ මේ විශාලත්වයේ මේ අපි දැන් ගොඩනගන්න යම් ක්‍රියාවලියක් කරනවානේ මොන හරි දෙයක් මේ අඩු කිරීමක් 360න් අඩු කිරීමක්. ඒ හින්දා හොඳම දේ තමයි මේ පීවරත් එක්ක පෙන්නන්න පුතා. මම මේ හදන විදිහට පීවරත් එක්ක පෙන්නන අතරමැද පීවරත් පෙන්නන. නමුත් ඔබට උත්තරේට තමයි ලකුණු ලැබෙන්නේ. නමුත් ඔබේ උත්තරේ යම් හේකින් වැරදීමක් වුණා නම් මේ ඔබ මෙතන මේ මිත්‍ර කෝණ දැකීම, සම්මුඛ කෝණ දැකීම ඒවට ලකුණු වෙන්වීමක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. අපි මේ උත්තරේ ගොඩනගන විදිය එතන කරලා පෙන්නමු. දැන් දෙකක කරන්න යන්න ඕනේ නැහැ. දැන් සමහර වෙලාවට ඕගොල්ලෝ වෙන කොලයක කරලා උත්තරේ විතරක් මේක පිටපත් කරනවානේ. ඒ ගණිතේ වැඩ දෙකක් තියාගන්න එපා. ඔයා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ වැඩ දෙකක් තියාගන්න එපා. ඔය කටුකොළ කියලා ගණිතේ දෙයක් නෑ පුතා. ඔබ ගාන හදන්නේ රූප සටහන ඇඳලා රූප සටහන ඇඳලා දැන් මේවා සාමාන්‍ය මේ ප්‍රශ්නේ එන්නේ පුතා කෙටි ප්‍රශ්න පත්‍රයේ. ෆස්ට් පේපර් එකේ. ඒතකොට රූප සටහන අඳින්න අවශ්‍යත් නෑ. එතකොට ඔබට තියෙන්නේ අදාළ ගණනය කිරීම එතන පැහැදිලිව පෙන්වන්න තියෙන්නේ. ගොඩාක්ම අනවශ්‍ය දේවල් ලියන්න ඕනේ නැහැ. මේ අදාළ දැන් මේ 180න් 60 අඩු කරා 120. අන්න ඒ වගේ මේ පීවර දෙක තුන පෙන්නන්න. හේතු දක්වන්න කියලා නැති හින්දා හේතු ලියන්න අවශ්‍ය නැහැ. නමුත් අපි හේතු දන්නවා අපි මම ඔබෙන් හේතු අහන්නේ මේ පිළිබඳව මතක් කිරීමට හේතු දක්වමින් අගය සොයන්න කිව්වොත් තමයි අපි හේතු ඉදිරිපත් කරන්න ඕනේ. පැහැදිලිද දුව? බලාපොරොත්තු විදියට උත්තරයක් ලැබෙන්නේ නැතිනේ නේ. හරි. කලින් ගණන් වලටත් එතකොට හේතු ලියන්න ඕනේ නෑ නේද? නෑ මෙතන කිසිම තැනක හේතු අහලා නෑ. අපි හේතු ලියන්න ඕනේ පුතා හේතු දක්වමින් අගය සොයන්න කිව්වොත්, බව පෙන්වන්න කිව්වොත්, සාධනය කරන්න කිව්වොත්
අන්න ඒ වගේ වචන යෙදෙනවා නම් අපි අනිවාර්යයෙන්ම හේතු සහිතව ඉදිරිපත් කරන්න ඕන ජ්‍යාමිතික සම්බන්ධතාවය. මේක අගය සොයන්න කියලා විතරයි තියෙන විශාලත්වයේ සොයන්න. ඒක හේතු අපිට අත්‍යවශ්‍ය නැහැ. ඉතින් සමහර ළමයි හේතු ලියනවා අනවශ්‍යයි. හේතු වලට ලකුණු වෙන් වෙන්නේ නැහැ. තේරුණාද? හරි සර්. thank you. ප්‍රශ්න අංක 7 අපිට කවුද උදව් කරන්නේ? කවිත්‍රා සමින්දි කතා කරා හැබැයි නේද? සමින්දි ඉස්සෙල්ලා උත්තර දුන්න අපිට ඉස්සෙල්ලා උත්තර දුන්නේ නැති අය ඉදිරිපත් වෙන්නේ. සර් නිසලිට අවස්ථාව. ඔව්. ඔව්. AD සමානයි සෙන්ටිමීටර් 5යි ඒක දී ඇත. ඊළඟට AD සමානයි BC සමාන්තරාශ්‍රයක සම්මුඛපාද දිගින් සමාන වන නිසා එම නිසා BC සමානයි සෙන්ටිමීටර් 5යි. BC සමානයි සෙන්ටිමීටර් 5යි. කවුද මේ කතා කරන්නේ අපිට මේ දුවගේ නම මොකද්ද? මම ජනදි. ඈ? මම ජනදි සර්. ජනදි. හරි ජනදි. මට කටහඬ මේ කටහඬින් අඳුරගත්තේ. එතකොට පුතා CFD අහන්නේ. CFD කියන්නේ මෙන්න මේ කෝණය. සර් මම CDF ත්‍රිකෝණයේ DC සමානයි CF සමානයි DF වේ. එතකොට මෙය සමපාද ත්‍රිකෝණයක් වෙන නිසා DFC සමානයි අංශික 180 බෙදීම 3 සමානයි අංශික 60යි. අනිවාර්යෙන්ම මෙයා සමපාද ත්‍රිකෝණයක් බව අපිට පේනවා. එතකොට එතන ඉන්නේ අංශක 60යි. කවුද? CFD කෝණයේ අංශක 60යි. හරි දුව. ඊළඟට ඔයාගෙන් අහනවා ADC මෙන්න මේ කෝණය. AD සමාන්තරයි BC වෙනවා. එම නිසා ADC කෝණය එකතු කිරීම DCE කෝණය සමානයි අංශික 180යි. හේතුව තමයි AD හා BC අතර පිහිටලා තියෙන මිත්‍ර කෝණ. ඊළඟට ADC කෝණය එකතු කිරීම අංශික 120 සමානයි 180යි. ADC සමාන වෙනවා අංශික 180න් අංශික 120ක් අඩු කළාම අංශික 60යි. ඔයා මිත්‍ර කෝණ පැත්තට ගියේ. ඔයාට පෙවුන්නේ නැද්ද මෙන්න මෙහෙම එකක්? මොකද ජනදි කියන්නේ? ඔව් සර් එහෙමත් ගන්න පුළුවන්. මේ අල්ලපු අත්තට ගියා නේද? අල්ලපු අත්තට ගිහලා මේ පැත්තට ගියේ. මෙතනින් ගන්නත් තිබුණා. සර් ඕකේ ABE සමාන ABE සමානයි ABE කියන්නේ මෙයා. ඕ. සර් එතකොට අර මේ දෙන්න සමානයි. මෙතන ඔයා කියන්නේ මෙතන මෙයාව දකින්න අනුරූප කෝණ වලින්. එහෙමද? මෙයා 60යි නම් මෙයාත් 60යි. අනුරූප කෝණ. සමාන්තර ආශ්‍රයක මේ ඊට සම්මුඛ කෝණ සමාන. ඔව් මෙයා 60 ඉන්නේ අනුරූප කෝණ වල ඉන්නේ. එහෙමද? ඔව් සර්. ඔව් ඒකත් හරි. මෙතනත් හරි. ජනදි කිව්වත් හරි. උත්තරේ ඉන්නේ 60යි. ඒ කවුද? ADC අංශක 60යි. ඊළඟට ECD කෝණය එකතු කිරීම DCF කෝණය සමානයි අංශික 180යි. එතකොට BCD කෝණය එකතු කිරීම අංශික 60 සමානයි අංශික 180යි. ඊළඟට BCD කෝණය සමානයි අංශික 180න් 60ක් අඩු කළාම අංශික 120යි. B ලක්ෂයේ පිහිටි ලක්ෂයේම E ලක්ෂයත් පිහිටලා තියෙන නිසා BCD කෝණය සමානයි ECD. එම නිසා ECD අංශික 120යි. ඔව්. ඒක ඔයා මුලින් හොයාගත්තනේ. මෙතන සරල රේඛාව මත පිටන බද්ධ කෝණ වලින් ඔයා 120 හොයාගෙන නෙදී. ඔව් සර්. එතකොට කෙලින්ම 120 කියලා දැම්මත් ගැටලුවක් නැහැ. ඔයා පැහැදිලි කරා. හරි. මෙතන මිත්‍ර කෝණ පරිපූර්ණකයි. අපි දන්නවා දැන් කෝණයක් අපි ගත්තාම කෝණේ දැන් මේ බාහු දෙකනේ. කෝණේ බාහු දෙක. එතකොට අපි බාහු දෙක ගත්තාම මේ බාහු දෙකේ බාහු දෙක කොච්චර දික් කරත් කෝණයට ඒක බලපෑමක් වෙන්නේ නැහැ. කෝණය කියන්නේ මේ විශාලත්වයනේ මේ හැඩේ ප්‍රමාණයනේ. එතකොට මෙතන A කියලා තිබ්බත් මෙතන B කියලා තිබ්බත් මෙතන CD කියලා තිබ්බත් අනිවාර්යයෙන්ම ACD කියන කෝණයම තමයි BCD. නේ බාහු
වල දිග හෝ බාහුව මත පිහිටන ලක්ෂ මේ කෝණේ විශාලත්වයට බලපෑමක් නැහැ. ඒ හින්දා අපිට ඒ විදිහට නම් කරන්න පුළුවන්. හරි. එමනම් අපි මේ සාකච්ඡා කරේ සමාන්තර රාශියක් සතු වන ලක්ෂණ 4 පදනම් වෙච්ච ගැටලු. සමාන්තර රාශියක් සතු ලක්ෂණ 4 පදනම් වෙච්ච ගැටලු. සමාන්තර රාශියක් කියලා කිව්වේ අපි අර්ථ දැක්වීම තුල සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රය. සම්මුඛ පාද යුගල සමාන්තර වන චතුරස්‍රයකට අපි යුක්ලිඩ් ජ්‍යාමිතිය කියන්නේ සමාන්තර රාශියක්. සමාන්තර රාශියක් සතු වන ලක්ෂණ 4 තමයි සම්මුඛ පාද සමාන වෙනවා දිගින්, සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා, එක් එක් විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා, එක් එක් විකර්ණ සමච්ඡේදනය වෙනවා. ඔන්න ඔය කියන කරුණු කාරණා 4 තමයි සමාන්තර රාශියක් සතු ලක්ෂණ 4 වෙන්නේ. ඒ ගැන මම හිතන්නේ ඕගොල්ලන්ට මතකයේ අවදි වෙන්නේ නැති. ඊළඟට අපිට යන්න තියෙන්නේ මේ බව පෙන්වීම අවස්ථා සඳහා. බව පෙන්වීම අවස්ථා. නේ? එතකොට අපි ඒකේ පළවෙනි එක මම හිතන්නේ එදා අපි සාකච්ඡා කරා. අපිට දැන් දෙවෙනි එක අවස්ථාව තමයි එන්න තියෙන්නේ. අපි ලියන විදිය ඒ පිළිබඳව පොඩි අදහසක් ගමු. දෙවෙනි එකේ ඉඳන් මට විනාඩියක් දෙන්න. දෙවෙනි ගාන ඔන්න බලන්න. දෙවෙනි ගානේ අපිට කියනවා මම white board එකට යන්නම්. දැන් පුතාලගේ උත්තරත් සූදානම් කරගන්න. එතකොට තමයි මේක සාර්ථක වෙන්නේ. හරි ඔබ මොනවා හරි ලියලා තියෙන්න ඕන පුතේ. ලියලා නැත්නම් වැඩක් නැහැ මේකට සම්බන්ධ වෙලා. ඔබ ගැටලු විසඳීමක් කර නැත්නම් ඇත්තටම ඔබ මෙතන සාර්ථක වෙන්නේ නැහැ. අද දවසේ මේ පැය ගාන. ඔව් කියන්න. ගාන හැදුවේ නෑ නේද? පළවෙනි එක ලිව්වේ නැද්ද පුතා අපි? ලිව්වේ නැද්ද? නෑ සර්. හරි. එන එක කරමු මුලින්ම. මට මම හිතුවේ කරා කියලා ඒක. right. එහෙනම් පළවෙනි එක බලමු. ඔන්න බලාගන්න. අපිට පළවෙනි පියවර තමයි රූප සටහන පිටපත් කරගන්න එක. රූප සටහන පිටපත් කරගන්න එක. මේකේ දෙනවා ABCD සමාන්තර ආශ්‍රයක්. මේකේ දෙනවා ABCD සමාන්තර ආශ්‍රයක්. A B C D සමාන්තර ආශ්‍රයක්. එතකොට මේ ABCD සමාන්තර ආශ්‍රයේ BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය E වෙනවා. මේ BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ අර්ථ දැක්වීම. මේ මධ්‍ය ලක්ෂ්‍ය E වෙනවා. ඒ කියන්නේ මේ දෙපැති දුරවල් දෙක සමානයි. E මධ්‍ය ලක්ෂ්‍ය E වෙනවා. AB DE දික්කල විට QED එකිනෙක හමු වෙනවා. AB DE දික්කල විට ඔහොම DE දික් වෙනවා. මෙතන AB දික් වෙනවා. එම මේක දික් කරනහම මුණ ගැහෙනවලු Q වලදී. මේ Q වලදී මුණ ගැහෙනවා. එතකොට අපිට කියන්නේ AB BQ සමාන බව සාධනය කරන්නලු. සාධනය කරන්න. අපිට ඔප්පු කරන්න තියෙන්නේ AB සමානයි BQ බව. ඔන්න ඔක තමයි අපිට ඔප්පු කරන්න කියන්නේ. සාධනය කරන්න කිව්වම යුක්ලිඩ් ජ්‍යාමිතියට අනුකූලව අපි මේක තර්කානුකූලව ඔප්පු කරන්න ඕන. මෙතනදී අපිට වැදගත් වෙන පළවෙනි දේ තමයි මේ රූප සටහන. ඔබ රූප සටහන ප්‍රමාණාත්මකව ඔබ රූප සටහන ඇඳ ගන්න ඕන.
ගැටලුව තුල දීලා තියෙන තොරතුරු රූප සටහන නිරූපණය වෙලා නැත්නම් අපි රූප සටහන තුල ඒ තොරතුරු නිරූපණය කිරීම තමයි ඊළඟට වැදගත් වෙන්නේ. ජ්‍යාමිතියේ ගානක් හදනකොට දුවේ පුතේ අපිට තියෙන හොඳම මෙවලම තමයි රූප සටහන. ජ්‍යාමිතික ගැටලුවක් අපිට හදනකොට අපිට තියෙන හොඳම මෙවලම තමයි රූප සටහන. කුලක ගානක් හදනකොට පුතේ අපිට තියෙන හොඳම මෙවලම තමයි වෙන් රූප සටහන. සම්භාවිතාවේ ගැටලුවක් හදනකොට අපිට තියෙන හොඳම මෙවලම රුක් සටහන, එහෙම නැත්නම් ලක්ෂ ප්‍රස්ථාරය. අන්නේ විදියට මේක මෙවලමක් කියලා සලකන්න. මෙවලමක් අපේ වැඩ කටයුත්ත පහසු කරගන්න අපි යොදා ගන්න උපකරණයක්. එහෙනම් මේකට ඔබ ප්‍රමුඛතාවය දෙන්න ඕන. හැබැයි අවාසනාවන්තකම තියෙන්නේ ළමයි රූප සටහනට ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ ජ්‍යාමිතිය ගාන හදනකොට. ඒ රූප සටහන ඕනවට එපාවට අඳින්නේ. තොරතුරු ලකුණු කරන්නේ ඕනවට එපාවට. පුංචියට අඳිනවා. ලකුණු කර ඒකෙන් වෙන්නේ ඒකේ අවාසිය ඔබටමයි. අපි රූප සටහන කියන්නේ මේක නිර්මාණයක් නෙවෙයි. මේක අපි දල සටහනක්. නේද? අන්න ඒ හින්දා පළවෙනිම මම ඔබට කියන්නේ රූප සටහන පැහැදිලිව අඳින්න. තව ළමයි කරන ලොකු වැරද්දක් තමයි ඒ කම්මැලිකම හින්දා. මේ කම්මැලිකම හින්දා මොකද කරන්නේ? රූප සටහන ප්‍රශ්න පත්‍රයේ තියෙද්දී දැන් ප්‍රශ්න පත්‍රයේ රූප සටහන තියෙද්දී අදාළ ඔප්පු කිරීම උත්තර පත්‍රයේ කරනවා රූප සටහන නැතුව. අවසානයේ ප්‍රශ්න පත්‍රයේ දැන් සමහර දේවල් රූප සටහන තුල අකුරු සහ යම් යම් නිර්මාණ කරනවනේ රේඛා යා කරනවා. නමුත් ඒක උත්තර පත්‍රයට එන්නේ නැහැ. අපි දන්නේ මේ මොනවද මේ රූප සටහනේ මෙයා දාලා තියෙන අකුරු කියලා. නමුත් ලියලා එවනවා. අති අසාර්ථකයි. රූප සටහන නැත්නම් අපිට ඒක බලන්න බෑ. එහෙනම් මම තරයේ දෙන අවවාදය තමයි ඔබ අනිවාර්යයෙන්ම රූප සටහන අඳින්නම ඕන. ඇඳලා ඒ රූප සටහන තුළ යම් වෙනස්කම් කරනවා නම් ඒක උත්තර පත්‍රයේ පැහැදිලිව පේන්න තියෙන්න ඕන. ඒක. දෙක ළමයි ඊළඟට කරන්න දෙයක් තමයි මේ ළමයි හරි කලබලයි සහ මේ ජ්‍යාමිතිය උඩින් පල්ලෙන් අතපත ගාලා තිනකොට ජ්‍යාමිතිය ගණක් ගැටලුවක් හදනකොට පුතේ ටිකක් ලොකු අපසරියකට යන්න වෙනවා. අංක ගණිත බීජ ගණිතේ වගේ නෙවෙයි ජ්‍යාමිතිය සම්බන්ධව ඔබට මූලික දැනුමක් තියෙන්න ඕන. දැන් නඩුවක් අහනකොට නීතිඥවරු කතා කරනකොට නීති පොත පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න බෑ. ඒ වගේ වැඩක් තමයි ජ්‍යාමිතිය ගානක් හදනවා කියන්නේ යමක් ඔප්පු කරලා පෙන්නකොට ඔබ ඒ ඔප්පු කරන්න සාක්ෂි සාධක ගන්නෙ කොහෙන්ද? ඒ සාක්ෂි සාධක ගන්නෙ යුක්ලිඩ් ජ්‍යාමිතියෙන්. ඔබ මීට පෙර ඉගෙනගත්ත ජ්‍යාමිතික කරුණු වලින්. තව විදිහට කිව්වොත් ප්‍රමේයයන්, අර්ථ දැක්වීම, ප්‍රත්‍යක්ෂ ඔන්න ඕවා තුලින් තමයි ප්‍රමේයයන් අර්ථ දැක්වීම පදනම් කරගෙන දීලා තියෙන දත්ත පදනම් කරගෙන ප්‍රත්‍යක්ෂ උපයෝගී කරගෙන තමයි අපි මේ කතාව ඉවර කරන්නේ. මේක ලොකු සංකලනයක් තියෙනවා. ජ්‍යාමිතික සම්බන්ධතාවයක් ගොඩනගෙන අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි අර්ථ දැක්වීම මත ජ්‍යාමිතික සම්බන්ධතා ගොඩනගන. මූලධර්ම මත ජ්‍යාමිතික සම්බන්ධතා ගොඩනගනවා. ඒ වගේම පුතේ දීලා තියෙන තොරතුරු මත ජ්‍යාමිතික සම්බන්ධතා ගොඩනගනවා. ඒ සියල්ල ඔබ මෙතන කරනවා. ඔබට නොදුනුවත් ඔබ කරනවා. ඒ ඔබට නොදුනුවත් ඔබ කරන්නේ ඔබ මේක හොඳට පුරුදු පුහුණු වෙලා තිබුණොත් විතරයි. අන්න ඒකයි. ඒ හින්දා අපි බලමු මේක සැලසුම් කරන්නේ කොහොමද කියලා. මුලින්ම සැලසුම් කරන්න ලියන්න යන්න ඉස්සෙල්ලා සැලසුම් කරගන්න. ඒකට පුංචි දැන් මේ වගේ ගානකට විනාඩි 18ක් තියෙනවා නම් විනාඩි 3-4ක් ඒ සඳහා වැය කරන්න. ඒක අපතේ යන්නේ නැහැ. ඒ තුලත් ඔබ ලියන්නම උත්සාහ කරනවා නම් ඔබ වෙන්නේ අවසානයේ ගැටලුවට අදාළ උත්තරේ නෙවෙයි sannivedanaya කරන්නේ. ඔබ මේක ලියන්න දඟලන්න ගත්තොත් එහෙම. සැලසුමකින් තොරව ඔබ ලියන්න ගත්තොත් එහෙම ඔබ ලියන්නේ ගැටලුවට අදාළ විසඳුම නෙවෙයි. එහෙනම් මම මේ කියන උපදේශ පිළිපදින්න. එහෙමනම් අපි බලමු සැලසුම. එදත් අපි ওই සැලසුම කතා කරා. මේ වගේ ඒකදී සැලසුම ගන්න ඕනේ පුතා මුලින් ඉඳන් අගට යන අවස්ථා තියෙන තැනුත් තියෙනවා අගේ ඉඳන් මුලට එන්න ඕනේ. අගේ ඉඳන් මුලට ගන්නත් පුළුවන්. ඒතකොට අපිට ගොඩක් පේන්න ගන්නවා. මොකද මේ ගැටලුවේ අපිට කොටස් දෙකක් පෙන්වන්න පුළුවන්. එකක් තමයි කල්පිතය, අනික නිගමනය.
මේ තුලින් අපිට නිගමනයට යන්න වෙන්නේ. දැන් අපි නිගමනයේ තුලින් අපි බලනවා මේ සම්බන්ධතාවය මොකද්ද වෙන්නේ කියලා. AB BQ සමාන බව පෙන්වන්න තියෙනවා. AB BQ සමාන බව. එතකොට AB BQ සමානයි කියලා යොප්පු කරන්න තියෙන්නේ. මේ AB BQ. එතකොට ඔබට පේන දෙයක් තමයි මෙතන ත්‍රිකෝණ දෙකක් හැදිලා තියෙනවා. අනිත් එක මෙයා සමාන්තර රාශියක්. ඒකත් අපි පෙන්න ගමු. මේ සමාන්තර රාශියක්. මේ මෙයා සමාන්තර රාශියක්. දැන් මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ඔබේ හිත කෙලවරක තව දෙයක් තමයි මේ යම් ඔප්පු කිරීමකදී ජ්‍යාමිතික ඔප්පු කිරීමදී පුතා මේ ත්‍රිකෝණ අංග සාමය අනිවාර්ය කියන වචනේ කෙසේ වෙතත් භාවිතා වෙනවා. බහුල වශයෙන් භාවිතා වෙන අංග සාමය. ත්‍රිකෝණ අංග සම කිරීම තුල අපිට ඊට අනුරූප පාදවල දිග සමාන කරගන්න පුළුවන්, කෝණවල අගය සමාන කරගන්න පුළුවන්, ත්‍රිකෝණවල වර්ගඵල සමාන කරගන්න පුළුවන්. ඔන්න ඔය කරුණු ඔබට මතකයේ තියෙන්න ඕන. එහෙනම් දැන් ඔන්න ත්‍රිකෝණ දෙක අංග සම කරොත් ත්‍රිකෝණ දෙක අපි අංග සම කරනවා. ත්‍රිකෝණ දෙක අංග සම කරොත් අපිට පේනවා මේ පාදයට පාදේ සමානයි දීලා තියෙනවා ඊ මධ්‍ය ලක්ෂයේ හින්දා. ප්‍රතිමුඛ කෝණයකුත් හැදෙනවානේ. මෙතන ප්‍රතිමුඛ කෝණයක් අපිට හැදෙනවා. සරල රේඛා ඛණ්ඩ දෙකක් එකිනෙක ඡේදනය වීමෙන්. රේඛා දෙක සමාන්තරින් හින්දා ඒකාන්තර කෝණයකුත් හැදෙනවානේ. රේඛා දෙක සමාන්තරින් හින්දා අපිට මෙතන ඒකාන්තර කෝණයකුත් ගන්න පුළුවන්. මෙතන. මේ කෝණය. මේ කෝණය මේකට සමානයි ඒකාන්තර කෝණයක්. නේ? ඔන්න. එතකොට කෝණයේ පාදයට මේක අංග සමයි. එතකොට අංග සම වීම තුල මොකද වෙන්නේ? අනුරූපාංග සමාන වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ BQ මේ කොළපාට කෝණයට ඉදිරියෙන් තියෙන්නේ. එතකොට මෙයා මේ DC ට සමානයි. අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. තවදුරටත් මෙතන සමාන්තර රාශියක් තියෙන හින්දා සම්මුඛ පාද සමානයිනේ සමාන්තර රාශිය. එතකොට DC සමාන වෙනවා AB ට. අන්න අපිට ප්‍රත්‍යක්ෂ වලින් එතකොට මේ දෙන්න සමානයි කියලා කියන්න පුළුවන්. ඔන්න ඕක මනෝමය ක්‍රියාවලියක් පුතා. මේක මනෝමය ක්‍රියාවලියක්. මනස තුල ගැටලුව කියවා රූප සටහන ඇඳලා නිර්වුල් මනසින් ටිකක් බලනකොට ඔබට මේක මැවිලා පේන්න ඕන. ඒ මැවිලා පේන්න ගතවන කාලය කෙනෙක්ට තප්පර ගාණක් වෙන්න පුළුවන්, තව කෙනෙක්ට මිනිත්තු ගාණක්, තව කෙනෙක්ට පැය ගාණක්, තව කෙනෙක්ට දවස් ගාණක්, මාස ගාණක් වෙන්න පුළුවන්. හැමෝටම එකම කාල පරාසයක් තුල මේ කාරණාව මැවිලා නොපෙන්නෙන්නේ ඇයි? ඒකට තමයි තියෙන්නේ පුතා ප්‍රැක්ටිස් එක. පුරුද්ද. පළපුරුද්ද. ක්‍රිකට් ක්‍රීඩකෙක් හොඳ දක්ෂ ක්‍රීඩකෙක් පිටිකරුවෙක් තමන්ගේ ඉදිරියට එන පන්දුව කුමන ආකාරයේ පන්දුවක්ද කියලා සිතා බලා පහර දෙන්නේ නැහැ. අනිච්ඡානුගත ක්‍රියාවලියක් තමයි වෙන්නේ. එයාට ඔටෝමැටිකලි මේ පහරවල් එනවා. එයා හොඳට ප්‍රැක්ටිස් වෙලා ඉන්නකොට. හැබැයි යාට එහෙම වෙන්නේ එයා හොඳ සිහි කල්පනාවෙන් හිටියොත් තමයි. ඒ වගේ වැඩක්. මේ ඥාන දැක්ක ගමන් ඔබට මේ වගේ දේවල් මතුවෙනවා නම් ඒ මතුවෙන්නේ ඔබ පුහුණුව හින්දා. ඒකයි මම මේ නිතර කියන්නේ අනිවාර්යයෙන්ම ජ්‍යාමිතික ගැටලු හදන්න පුතා. ඔබට දැන් කාලේ තියෙන ඉන්න හොඳට මේ ගැටලුත් එක්ක ඉන්න. සමහර වෙලාවට එකපාර හදා ගන්න බැරි වුණා අතාරින්න එපා. right. දැන් හරි. අපි දැන් සැලසුමට යනවා. යුක්ලිඩ් ජ්‍යාමිතියේ තියෙන ක්‍රියාවලිය තමයි අපි මුලින්ම දත්තේ ලියන්න ඕන. දත්තය දීලා තියෙන කරුණු. ලොකු වැල්වට ආරම්භ බලාපොරොත්තු වෙන්නේ සංකේත භාවිතය තුල දී ඇති කරුණු සරලව අපි කියන්නේ අර short and sweet වෙන්න ඕන. කෙටිව ඉදිරිපත් වෙන්න ඕන මෙන්න. මොකද්ද වෙන්නේ? අපිට කියන්න පුළුවන් දේ ඒක ගැටලුවෙන්ම අපිට මතු කරගන්නත් පුළුවන්. ගැටලුවෙන්ම මතු කරගන්නත් පුළුවන්. ගැටලුවේ තියෙන කල්පිතය තමයි ඔය කියන දත්තේ වෙන්නේ. ABCD සමාන්තර ආශ්‍රය. ABCD සමාන්තර ආශ්‍රයේ ඒක ලොකු ආයාසයක් දරන්න ඕනේ නැහැ. BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍යය E වේ. BC හි මධ්‍ය ලක්ෂ්‍යය
E වේ. VC මධ්‍ය ලක්ෂ්‍ය E වේ. ඊළඟට අපි කියනවා AB හා AB සහ දික්කල DE දික්කල DE QVD එකිනෙක හමු වේ. QVD එකිනෙක හමු වේ. ඔන්න ඔකයි ගැටලුවේ දීලා තියෙන කාරණා. ඊට පස්සේ අපි එනවා සාධනය කළ යුත්තට. ඊළඟට අපි ලියනවා සාධනය කළ යුත්ත කෙටියෙන් ලියන්නේ සාක U කියලා. අපි සාධනය කර යුතු කාරණාව තමයි AB සමානයි BQ බව. BQ බව. ඒක තමයි අපි ඔප්පු කරන්න හදන්නේ. දැන් මේකේ අපි අමතර දෙයක් එකතු කරේ නෑනේ. දීලා තියෙන කරුණු හොඳටම ප්‍රමාණවත්. තව අමුතුවෙන් සරල රේඛා ඛණ්ඩ යා කරන්න ඒ මොනවත් කරේ නෑ. එහෙනම් අපි දැන් එන්නේ සාධනයේ කොටස. දැන් දුවේ පුතේ විභාගයක නම් ලකුණු පිරිනමන්න පටන් ගන්න මේ සාධනයේ කොටසේ ඉඳන්. නමුත් සාධනය කරන්න බව පෙන්වන්න කිව්වොත් ඔබ මේ කාරණා ලියවෙන්න ඕන. විශේෂයෙන් බව පෙන්වන්න කිව්වොත් දත්තේ නොලිව්වට කමන්නේ නැහැ. බව පෙන්වන්න කිව්වොත් දත්තේ ලියන්න අවශ්‍ය නැහැ. සාධනය කරන්න කිව්වොත් අපි දත්තය ලියන්න ඕන. හරි? අන්න ඒකත් තේරුම් ගන්න. විශේෂයෙන් අපි ප්‍රමේයයන් සාධනය කරනවා. ප්‍රමේයයන් අපි සාධනය කරනවා. දැන් කොතනින්ද ආරම්භය ගන්න? එතනදී අපි ගන්නවා මුලින්ම අපි ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. එහෙනම් මම ත්‍රිකෝණ දෙක මුලින්ම හඳුන්වලා දෙනවා. මම කියනවා BEQ ත්‍රිකෝණේ සහ DEC ත්‍රිකෝණේ. ඔන්න මම දැන් ත්‍රිකෝණ දෙක අංග සමාන කරනවා. මේ දෙන්නගේ මම කියනවා මේ දෙන්නගේ අපිට පැහැදිලි අර ඉස්සෙල්ලා වගේම මොකද්ද BE සමානයි EC. ඒකට අපි හේතුව ලියන්න ඕන. මොකද්ද හේතුව? හේතුව දත්තේ නෙවෙයි. දත්තේ කියන්නේ මේක අපිට දීලා නැහැනේ. සමහර වෙලාවට ඔබ දත්තේ කියලා ලියලා ඇති. මේක දත්තේ කියන්නේ ඍජුවම දීලා තියෙන්න ඕන. මේක ගානේ දීලා තියෙන්න ඕන BE සමානයි EC කියලා. එහෙම දීලා නැහැ. එහෙනම් මේකට හේතුව තමයි E BC මධ්‍ය ලක්ෂ්‍යය. BC මධ්‍ය ලක්ෂ්‍යය. EBC මධ්‍ය ලක්ෂ්‍යය. ඊළඟට අපිට BEQ දැන් මම මේ BEQ ත්‍රිකෝණයේ මුලට ගත්තේ ඉඳ BEQ ත්‍රිකෝණයේ ලක්ෂණ තමයි මුලට ගන්න. ඒකත් එහෙම පිළිවෙලක් තියෙනවා. හිතුමතේ ඔය ලියාගෙන යන්නේ නැහැ. BEQ කෝණය සමානයි කාටද? DEC කෝණයට. DEC කෝණයට. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. ඊළඟට අපිට කියන්න පුළුවන් BQE කෝණය. BQE කෝණය සමානයි කාටද? EDC කෝණයට. EDC කෝණය. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව සමහර වෙලාවට ළමයා කලබල වෙලා ඒකාන්තර කෝණ කියලා ලියනවා. සමහර පොත්පත්වලත් අපි දකිනවා. නමුත් ඒකාන්තර කෝණ හැම කෝණයක්ම සමාන වෙන්නේ නැහැ පුතා. ඒකට අපි හේතුව ලියන්නේ සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ. සමාන්තර රේඛා අතර පිහිටන ඒකාන්තර කෝණ. අන්න එතකොට අපි කියනවා BEQ ත්‍රිකෝණය අංග සමයි කාටද? DEC ත්‍රිකෝණය වේ. හේතුව අපි ලියනවා මොකද්ද? කෝණයයි පාදයයි කියලා. ඔන්න අවස්ථාව. ඔතනට ආවා. ඊළඟට අපේ අරමුණු උනේ අංග සමහින්ද මේ පාද දෙක සමාන කර ගැනීමනේ. අන්න අපි කියනවා ඊළඟට අපිට කියන්න පුළුවන් තවද නැත්තම් එම නිසා අපිට කියන්න පුළුවන් BQ සමාන වෙනවා පුතා DC ට. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණවල
අනුරූප පාද සමාන වේ. අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද සමානයි. ඒ හින්දා BQ DC ට සමානයි. අන්න ඊට පස්සේ අපි ලියනවා තවද අපිට කියන්න පුළුවන් මොකක්ද DC කියන පාදය සමාන වෙනවා කාත් එක්කද AB ත් එක්ක. ඒකට හේතුව සමාන්තර රාශියක සම්මුඛ පාද. සමාන්තර රාශිය අපිට ඕන සමාන්තර රාශිය නම් කරන්නත් පුළුවන් මෙතන. A B C D සමාන්තර රාශිය. සම්මුඛ පාද. එතකොට අපිට මෙයාව ගන්න පුළුවන් අංක 1 කියලා. අපි මෙයාව අපි ගමු අංක 1 කියලා. මෙයාව අපි ගමු අංක 2 කියලා. දැන් මම මේ පිටිපස්සෙන් දැම්මේ මේ දෙන්න. හරි 1 2. දැන් අපි අවසානයේ ලියනවා 1 හා 2 අණුව. 1 හා 2 අණුව අපිට කියන්න පුළුවන් පුතා අන්න ප්‍රත්‍යක්ෂයක් දෙනවා. මේ දිනේ එකම රාශීන්ට සමාන රාශීන් සමාන වෙනවා. ඒ අණුව අපි කියනවා BQ නැත්නම් AB සමානයි BQ වේ. මෙතන බව පෙන්වන්න තියෙන්නේ මෙතන ඒකට අවසානයේ වේ දැක්කද වේ. ඒකට හේතුව අපි සඳහන් කරන්නේ මොකක්ද? ප්‍රත්‍යක්ෂ සමානයි. බලන්න මේකේ ලස්සන ක්‍රියාවලියක් තියෙන්නේ. හරියට නඩුවක් කියනවා වගේ. සාක්ෂි කැඳවනවා, නඩු නිමිත්ත ගන්නවා, නීතිඥවරු කතා කරනවා. අන්න ඒගොල්ලෝ නීති පොතට අනුව කරුණු කාරණා පැහැදිලි කරලා මේ බව ඔප්පු කරනවා. එතකොට යම් සම්බන්ධයක් මෙතන ගොඩනගනවා නම් ඒකට හේතු අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එතනදී ප්‍රත්‍යක්ෂ යොදා ගන්නවා. ප්‍රත්‍යක්ෂ අපිට යොදා ගන්න. ප්‍රත්‍යක්ෂ කියන්නේ අනිවාර්ය සත්‍යයන්. ඔප්පු කිරීමකින් තොරව පිළිගන්න සත්‍යයක්. DC BQ ට සමානයි DC AB ට සමානයි නම් අපිට ඒක ඔප්පු කරන්න දෙයක් නැහැ. BQ AB සමානයි. ප්‍රත්‍යක්ෂ. අපි මූලික ප්‍රත්‍යක්ෂ 5ක් ඉගෙන ගත්තා 9ේදී. මේ මූලික ප්‍රත්‍යක්ෂ මෙතන යෙදෙනවා. ඔන්න ඔහොමයි පුතා මේ කතාව වෙන්න ඕනේ. මං කියන්නේ මේ විදිහටම ඔබ ලියන්න ඕන කියලා. හැබැයි මං කියනවා මේ විදිහට ඔබ ලියන්න හුරු වුණොත් ඔබට විභාගයකදී ලකුණු අඩු වෙන්නේ නැහැ. පිළිවෙලක් තියෙනවා. එතකොට මේකේ තියෙන පොඩි කලාවක්. ඒ කලාව එතකොට ඇඟට යනවා. right. මං කිව්ව දේවල් මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති. ඔබට යමක් කතා කරන්න තියෙනවා නම් කියන්න. ඔබ දැන් ලියපු එකත් එක්ක සංසන්දනය කරන්න. ඔබට තේරෙනවා නම් මේ ඔබ ලියලා තියෙන එක තුල ගොඩක් අඩුපාඩු තියෙනවා කියලා වහාම මේක පිටපත් කරගන්න. හරි? right. අවස්ථාව දෙන්නම් ඔබට අවස්ථාව දෙන්නම්. මේ හා සම්බන්ධ ඔබට ගැටලු තැන් තියෙනවා නම් අහලා විසඳගන්න. අර 1 2 කියලා දාලා 1 හා 2 අණුව කියලා ගත්තේ නැතුණාට ප්‍රශ්නයක් නෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම ගත්තොත් හොඳයි පුතා. ඒ හින්දා එහෙම දාගන්න. එහෙම ගත්තොත් පිළිවෙලයි. මේ මොකක්ද හේතුව? 1 හා 2ට අණුව තමයි අපි මේක ගන්නෙ. නැත්තම් එම නිසා කියලා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම ගන්නකොට ඒක පොඩි පිළිවෙල බලන කෙනාට පහසුවක් තියෙනවා නේ. බලන කෙනාට හරියට sannivedanaya වෙන්න එපා. මේක ලිඛිත සාක්ෂියක් නේ ඔබ විභාගයේ sannivedanaya කරන්නේ. වාචිකව කියන්නේත් නෑ. ඔබේ උත්තර පත්‍රයේ බලන කෙනා ඔබ දන්නේත් නෑ. ඒතකොට ඔබ ලියලා යවන එක බලන කෙනා මත අපි මොනවා කිව්වත් පුද්ගල බද්ධ වෙනවනේ. ගණිතය තුල පුද්ගල බද්ධභාවයේ ගොඩාක්ම අඩුයි. නමුත් ඔබ ලියන දේ ඔහුට හරියට කියව ගන්න පැහැදිලි නැත්නම් sannivedana දුර්වලතාවයේ තිබුණොත් අවාසිය පුතේ ඔබටමයි. මොකද ඔබට උත්තර පත්‍රය නැවත බලන්න අවස්ථාවක් නැහැ. වාර විභාග ප්‍රශ්න පත්‍ර වගේ නෙවෙයි ජාතික විභාගේ. ඒ හින්දා එතනදී 100%ක්ම ඔබේ නිවැරදිතාවය රැකෙන පරිදි sannivedanaya කරන්න ඕන. ඒකට මේ හුරුව තමයි අපි ගන්නෙ. right. ලියා ගන්න කාලේ ඕනේ නැත්තම් කියන්න අපිට කාලේ වටින හින්දා එතකොට ඔයගලන්ට පුළුවන් මේක රෙකෝඩින් එකෙන් හරි බලා ගන්න.
අද ක්ලාස් එක ඉවරනේ 10ටත් 10 මාට්ටද? අද මේ 10ට වගේ තමයි ඉවර වෙන්නේ. මට පොඩ්ඩක් ප්‍රමාද වුණා මේ සම්බන්ධ වෙන්න මෙන්න මේ Wi-Fi වල ගැටලුවක් ආවේ. power cut එකක් ආව ගමන් ඒක මේ ටිකක් වෙලා යනවා මේ හරියට සකස් වෙන්න. 10 පොඩ්ඩක් පහු වෙන්න පුළුවන්. හරි? හරි. දැන් මේක හරිද? මම වෙන ඊළඟ ගැටලුවට යන්නද? හරි. එහෙනම් මම කරනවා පුතේ. හරි. ඔයගොල්ලන් මේ මාධ්‍ය තුල ශබ්ද නැතුව ඉන්න එපා. ඔබට සිතේ යම් සැක සංකා ආව ගමන් අහලා විසඳ ගමු. හරි? මටත් නොපෙනෙන තැන් ඔබට පේනවා. දැන් ජ්‍යාමිතිය තුල මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි කාටවත් කියන්න බෑ මම මේ ජ්‍යාමිතිය තුල ප්‍රවීණෙක් කියලා. එහෙම කාටවත් කියන්න බෑ. අපිත් මේ ගණන් දෙක තුනක් හදන්න නැති වුණාම අපිටත් කරුණු අමතක වෙනවා. මේක තනිකර තියෙන ප්‍රැක්ටිස් එක තුල සහ ඒ මොහොතේ හිත සී කල්පනාවෙන් ඉන්න ඕන නේ. ඒක තර්කානුකූල කොටසක් මෙතන තියෙනවා. දෙවෙනි ගාන කොහොමද? දෙවෙනි ගැටලුව දැන් මම මෙතන මේ පිළිවෙලට අද කතා කරාට ඉදිරියේදී මේ හැම ගානක්ම හදන්න බලාපොරොත්තු වෙන්නත් එපා. එතකොට අපිට මේක මාසයක් දෙකක් විතර කතා කරන්න වෙයි. හරි? ඒ හින්දා අදට මම මේ එකක් දෙකක් තව මේ විදිහට සාකච්ඡා කරනවා. දෙවෙනි ගැටලුවේ රූප සටහනට ආවොත් ඒකේ කියන්නේ මෙන්න මෙහෙම සමාන්තර රාශියක් තියෙන්නේ ABCD සමාන්තර ආශ්‍රේ. ABCD සමාන්තර ආශ්‍රේ. අපි රූප සටහන අඳිමු. ABCD සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රය නම් සම්මුඛ පාද සමාන්තරයි. A B C D. එතකොට ABCD සමාන්තර ආශ්‍රයේ B සහ D සිට AC ට අඳින ලද ලම්බක පිළිවෙලින් BL හා DM වේ. මේ යාවෙන්න ඕන විකර්ණය යාවෙන්න ඕන මෙයාගේ. AC විකර්ණය. ඊට පස්සේ මෙයාගේ ඉඳන් මෙතනට අඳිනවා ලම්බකයක්. මෙයාගේ ඉඳන් මෙන්න මෙතන ඉඳන් මෙතනට ලම්බකයක් එනවා. ලම්බකයක් කිව්වම මෙතන අංශක 90ක් ආපාතනය වෙනවා. මේකේ කෙලවර එන්නේ අන්තලක්ෂය L. ඊට පස්සේ මෙතන D වල ඉඳන් මෙතනට ලම්බකයක් එනවා. මේකේ අන්තලක්ෂය. මේකේ අන්තලක්ෂය වෙන්නේ M. අපිට පෙන්වන්න කියනවා BL DM සමාන බව. BL DM නේද? BL DM සමාන බව. අපිට පෙන්වන්න කියන්නේ පුතා BL සමානයි DM බව. කවුද අපිට මේක පෙන්නලා දෙන්නේ අවස්ථාව? ඔව් ඉසුල පුතා කියන්නේ අතුස්සන් ඉන්නවා. කොහොමද වෙන්නේ? ඔබට අවස්ථාව. ඔව් ඉසුල සාධනය කළ යුත්ත BL සමානයි DM බව. සාධනය තම ADM ත්‍රිකෝණය සහ BCL ත්‍රිකෝණයේ AMD සමානයි BLC අංශක 90යි. ඒ කියන්නේ මට පොඩි මේ මුලින්ම අදහසක් දුන්නොත් මොකද්ද කරන්නේ? ත්‍රිකෝණ අංග සාමයක්ද කරන්නේ? මුලින්ම ත්‍රිකෝණ අංග සාමයකට යන්නේ නේ. මොන ත්‍රිකෝණ දෙකද අංග සම කරන්නේ? ADM එකයි BLC එක්කෙනයි. මේ දෙන්න. නේ? ඔව්. එතකොට කොහොමද අංග සම වෙන අවස්ථාව අපි ගොඩනගමු බලන්න. ඔයා කිව්වා මෙතන 90යි කියලා නේ? ඒ 90යි එතකොට මෙතනත් 90යි. ඒකට හේතුව ඇයි? ඒකට හේතුව දී ඇත කියන එකද? එතන ඉසුල
දීලා තියෙන්නේ කෝණ දෙක සමානයි කියලාද BLC සමානයි AMD කියලාද දීලා තියෙන්නේ එහෙම නැත්නම් මේ BL ලම්බකයි AC සහ DM ලම්බකයි AC කියන කතාවද කියලා තියෙන්නේ මේ ලම්බක කියන සංකේතය මම දැම්මේ මෙතන කියන්නේ පිළිවෙලින් ඒ අඳින ලද ලම්බක බව අපි සංකේතයෙන් පෙන්නන්නේ මෙහෙමනේ මේකද දීලා තියෙන්නේ මේකද දීලා තියෙන්නේ එකද දෙකද මොකද කියන්නේ එතන පුතා අපිට ඍජුවම කෝණ දෙක සමානයි කියලා දීලා නෑ නේද ඉසුල හොඳට බලන්න දැන් ඔන්න අපි සූක්ෂම වෙන්න ඕන මෙතන අපිට නොපෙනෙන කාරණාවක් දැන් අපිට ටක් ගාලා හිතෙනවා හරි මේ දෙන්න සමානයි මොකද අංශක 90යි කියලා. නමුත් පුතා අපිට මෙතන අංශක 90 කොහෙන්ද ආවේ? අංශක 90 ආවේ පුතේ ලම්බකින්දා. ලම්බකින්දානේ. ඒ හින්දා මෙතනදී හේතුව ලෙස දී ඇත කියලා ගන්න බෑ පුතේ. දී ඇත කියන්නේ දත්තය කියන එකනේ. දත්තය කියන්නේ ඍජුව දෙන්න ඕන. එහෙනම් ඔයාට දෙන්න ඕන BLC සමානයි AMD කියලා. අන්න ඒක දත්තය. දැන් අපි හිතමු මේ දත්තය කියන්නේ ඍජුව දීලා තියෙන්න ඕන. මේක ඍජුව දීලා නැහැ සමානයි කියලා. එහෙනම් අපි මුලින්ම මේ දෙන්න සමාන බව ඔප්පු කරගන්න ඕන. මේක සමාන බව අපි ඔප්පු කරගන්න ඕන. මම ඔයාලට පොඩි බාධාවක් කරේ. මට එතන ඒක මතු කරගන්න ඕන උනේ. අනිත් අයත් හොඳ අවධානයෙන් ඉන්න ඔබේ අදහසුත් ඉදිරිපත් කරන්න. දැන් මම මේ කියන තර්කයත් එක්ක ඔබ ගොඩ නැගෙන්න. මේක අපිට සමානයි කියලා දීලා නැහැනේ ගානේ. කොහෙවත් දීලා නැහැ ගානේ. කෝණ දෙක සමානයි කියලා දීලා නැහැ. එහෙනම් අපි කෝණ දෙක සමානයි කියලා ගන්නට පෙර අපි කියන්න ඕන පුතා මෙන්න මෙහෙම. අපි කියන්න ඕන BLC කෝණය ත්‍රිකෝණය හඳුන්වලා දීලා මම ලියනකොට ඒක තව පැහැදිලි කරන්න. BLC කෝණය අංශක 90යි කියලා අපි කියනවා. මොකද්ද ඒකට හේතුව? BL ලම්බකයි AC. ඒක තමයි. අපිට ඒක දීලා ඒක BL ලම්බකයි AC. තවද අපි කියනවා AMD කෝණය අංශක 90යි කියලා. ඒකට හේතුව අපි කියනවා DM ලම්බකයි AC. ඒක දීලා තියෙනවා අපිට ලම්බක දෙකක්. එම නිසා අපි කියනවන්න BLC කෝණය AMD කෝණයට සමානයි කියලා. මේක අපි තියාගන්නවා මෙතන ඔප්පු කරලා. මේක තමයි අපි එම නිසා මේක පේනවනේ ප්‍රත්‍යක්ෂයන්නේ අංශක 90ට එකම ප්‍රමාණය සමානින්ද. අන්න ඒක අපි ඒක පෙර සූදානම් කරගන්න ඕන. තේරුණාද ඉසුල? ඒක එකපාර අපිට දැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ නැත්තේ මෙතන අපි රූප සටහන තුල අංශක 90 ලකුණු කරපු ගමන් හිතනවා හරි කියලා නෑ. අපිට ඒක ලම්බක බව තමයි දීලා තියෙන්නේ. කෝණ දෙක සමානයි කියලා දීලා නෑ. හරි. යමු ඉස්සරහට. ඊළඟට මොකද වෙන්නේ? AD සමානයි BC. AD සමානයි BC. ඒකටයි හේතුව. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද සමානයි. හරි. කෝණෙකුයි පාදෙකුයි හරි. එතකොට එම නිසා සර් ADM ත්‍රිකෝණය අංග සම වෙනවා BCL ත්‍රිකෝණයට. හේතුව කෝකෝපා. කෝකෝපා කියන තව කෝණයක් අපිට එන්න එපා. අනිත් කෝණේ මොකද්ද? මේක හරි. පාදයක් හරි අනිත් කෝණේ DAM සමානයි BC BLC. ඔයා කියන්නේ මේ කෝණයනේ. මෙන්න මේ කෝණයයි මේ කෝණයනේ. ඉස්සෙල්ලා මයික් එකේ ගැටලුවක්ද? සද්ද පොඩක් අඩු වෙනවා හිටපු ගමන්. දැන් ඉන්ටර්නෙට් වල ප්‍රශ්නයක්. මේ කෝණනේ දෙක නේද? ඔව්. හේතුව ඒකාන්තර කෝණ. සමාන්තර රේඛා හා බැඳුණු ඒකාන්තර කෝණනේ.
හරි. දැන් හරි. දැන් ත්‍රිකෝණ දෙක අංග සමයි. කෝණයයි කෝණයයි පාදය යටතේ අනුරූප පාදේනේ මෙයා. ඊට පස්සේ මං හිතන්නේ කියන්න හදන්නේ අනුරූප පාදේ එතකොටනේ BL ට අනුරූපයි DM මේ දෙන්න සමානයි නේ. ඒක නේද ඊට පස්සේ? DM සමානයි. අනිවාර්යයි. අන්න හරි. මෙන්න මෙතන ඔයාට තේරෙන්නේ නැති මං කියපු එක නේද? අන්න හරි. දැන් අපි ඉදිරිපත් කරමු පුතා. බොහොම හොඳයි. බොහොම ස්තුතියි. දැන් අපි බලමු මේක ඉදිරිපත් කරන්න. ලියන්නේ කොහොමද කියලා. දැන් අපි සැලසුම හරි. සැලසුම හරි. දැන් සැලසුම අනුව sannivedanaya කරන්න එක plan කරගන්න ඕන. මොකද්ද මුලින් කරන්නේ? හිතෙන දේවල් ලියන්න ගියොත් එimhe බලන කෙනා හොල්මන් වෙනවා. අන්තිමට එයාට එපා වෙනවා. ඒ හින්දා හරි ගැලීමක් තියෙන්න ඕන. අනුක්‍රමික බවක් තියෙන්න ඕන. අපි මුලින්ම දත්තේ ලියනවා. දත්තය ලියලා නැති අය ඔන්න ඉතින් වැඩේ පටන් ගන්න මට ඉස්සෙල්ලවත් ලියා ගන්න. දත්තේ අපිට ගැටලුවෙන් අපිට ගොඩනගන්න පුළුවන්. අපිට දත්තේ ගැටලුවෙන් ගොඩනගන්න පුළුවන්. ABCD සමාන්තර ආශ්‍රය. ABCD සමාන්තර ආශ්‍රය. ABCD සමාන්තර ආශ්‍රයේ B හා D B සහ D සිට AC ට අඳින ලද ලම්බ පිළිවෙලින් BL හා DM වේ. BL හා DM වේ. ලම්බ පිළිවෙලින් BL හා DM වේ. සාධනය කළ යුක්ත අපි එනවා BL සමානයි DM බව. නිර්මාණයක් අපිට අවශ්‍ය නැහැ. කෙලින්ම අපි සාධනයේ කොටසට එමු. දැන් පුතා ඔන්න හොඳ තැනක් අපිට එකපාර ත්‍රිකෝණාංග සාමයට යන්න එපා. ත්‍රිකෝණාංග සාමයට යන්නට පෙර අවශ්‍ය කරන කරුණු ටික අපි ඉස්සෙල්ලා සූදානම් කරගන්න ඕන. අන්න එතනදී අපි කරන්නේ කොහොමද? මෙන්න මේ වගේ අපි ගන්නවා රූපයට අනුව. මේ වගේ වචන අපි යොදනවා. රූපයට අනුව අපි කියනවා මොකද්ද? BLC ත්‍රිකෝණයෙන් මං කියනවා BLC සමානයි අංශක 90යි. හේතුව BL ලම්බකයි AC වීම. තවද මේ වචන අපි යොදමු. තවද මොන ත්‍රිකෝණයේද? ADM ත්‍රිකෝණයෙන් අන්න අපි කියනවා AMD සමානයි අංශක 90යි. හේතුව මොකද්ද? DM ලම්බකයි AC වීම. මේක මං ගන්නවා අංක 1 කියලා. ඔන්න බලන්න දුන්නේත් මේවා අපිට වාසි මේ අංක 1 මේක මං ගන්නවා අංක 2 කියලා. ඊට පස්සේ මම මොකද කියන්නේ? මං කියනවා 1 හා 2ට අනුව අන්න මං කියනවා පුතා මොකක්ද එන්නේ? BLC සමානයි AMD වේ. දැක්කද? ඒක අපි ඔප්පු කරගත්තා. දැන් අපි එනවා ත්‍රිකෝණාංග සාමයට. අන්න දැන් අපි කියනවා ඊට පස්සේ දැන් ත්‍රිකෝණාංග සාමයට අපි එනවා. මොකද්ද? තවද BLC ත්‍රිකෝණය සහ ADM ත්‍රිකෝණයේ අපි මෙයාව මුලට ගමු. මොකද්ද? BLC කෝණය සමානයි AMD කෝණය. ඒකට හේතුව අපි මොකද ලියන්නේ? ඒකට හේතුව ලියනවා ඉහත
සාදිතයි past tense. ඉහත සාදිතයි මේ ඔප්පු කරලා තියෙන්නේ ඉහත. දැන් අපි මෙහෙම ගැලීමක් නේ තියෙන්නේ ඉහත සාදිතයි. ඊට පස්සේ අපි කියනවා BC සමානයි කාටද AD ට. හේතුව ABCD සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද. ඊට පස්සේ අපි කියනවා BCL සමානයි DAM හේතුව සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ. එබ නිසා අපි කියනවා BLC ත්‍රිකෝණය අංග සමයි ADM ත්‍රිකෝණය. අවස්ථාව කෝණයයි පාදයයි. ඔන්න ඔතනට. දැන් මට ඉඩ මදින්ද මම මෙතන දත්තේ මකනවා. අන්න අපි ඊට පස්සේ එනවා එම නිසා අපි කියනවා අපිට අවශ්‍ය උනේ කාවද BL සමානයි කාටද DM වේ. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. ඔන්න ඔහොමයි. මෙතන බව මෙතන වේ. දැක්කද බව වේ. ඔප්පු වුණා. ඔන්න ඔහොමයි. කාට හරි අපැහැදිලි තැන් තියෙනවා නම් අහන්න පුතේ. ඔබට කතා කරන්න අවස්ථාව. සර් දැන් ඔය ගානට සර් බව ඕකේ සර් අනිත් ත්‍රිකෝණ දුල්නේ එක්කෙනෙක් කතා කරනකොට උඩින් කතා කරන්නේ දු අවස්ථාව ඔබට කියන්න. සර් දැන් ඔය ගානේ ප්‍රශ්නේ තියෙන්නේ සර් බව පෙන්වන්න කියන්නේ එතකොට සර් නිර්මාණය සාකයු ඒ දෙකත් ලියන්න ඕනද? නිර්මාණයක් මෙතනට අපිට ආවේ නෑනේ. නිර්මාණයක් කියන්නේ අපි යමක් එකතු කරනවා. දත්තයයි සාකයයි. ඔව් මං ඉස්සෙල්ලා කිව්වේ පුතේ සාධනය කරන්න කියන වචනය ආවොත් සාධනය කරන්න කිව්වොත් අනිවාර්යෙන්ම යුක්ලිඩ් ජ්‍යාමිතියේ අපි ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියට අනුව ඉදිරිපත් කිරීම වෙන්නේ. දත්තේ ලියන්න ඕන, සාධනය කළ යුක්ත ලියන්න ඕන. ඔබ යමක් මේකට අමතරව එකතු කරා නම් ඒක නිර්මාණයේ විදියට ලියවෙන්න ඕන. ඒතර සාධනය. ඒක අනිවාර්යෙන් ඕන. ඊට අමතරව බව පෙන්වන්න කියලා තිබුණොත්, බව පෙන්වන්න කියලා කිව්වොත් දත්තේ ලිවීම අපි බලන්නේ නැහැ. දත්තේ ඕනේ නැහැ. සාධනය කළ යුක්ත ඕන, නිර්මාණය තියෙනවන නිර්මාණය ඕන, දත්තේ හැර ඉතුරු ඔක්කොම ඕන. තේරුණාද? ඔව් සර් thank you. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ කාගේද? කතා කරන්නේ සර් මේ අර අනිත් ත්‍රිකෝණ දෙක අංග සම කරලා ගන්න පුළුවන්. අනිත් ත්‍රිකෝණ දෙක අංග සම කරලා ගන්නත් පුළුවන්. මොකද BL පාදයේ මෙතන මූලික වෙනවා. කොහොමද ඒක අංග සම වෙන්නේ? ඒකත් ඔව් ඉතින් ඒ විදිහම තමයි. මෙතන ඒකාන්තර කෝපයක් එනවා. මෙතන අර වගේම ලම්බකයි සම්මුඛ පාදයක් එනවා නේ. කෝණය පාදයට අංග සම වෙනවා. මේ ත්‍රිකෝණ දෙකත් අංග සම කරන්න පුළුවන් ඒ විදිහට. මේ විදිහටම එනවා. නේ? වැරදි නෑ. දැන් ඕකේ සර් ඒ ත්‍රිකෝණ දෙක අංග සම කරද්දි සර් DMA නෙමෙයි සර් DML සමානයි BLN කියලා ගන්න එපා. ඒක සර් මේ ගණිතී හේතුවට මොකක්ද කියන්නේ කොට? ඒක තමයි. එතනදී මේ කාරණා වෙන්න ඕන. මෙතන අපිට ඒ දෙන්න සමානයි කියලා ගන්න අපිට ඒ දෙන්න සමානයි කියලා ගානේ කොහෙවත් එක තැන දීලා නැහැ ඍජුවම. අපි ලම්බක බවනේ දීලා තියෙන්නේ. ඒ හින්දා එහෙම ගත්තත් මේම ඔබ මේ පෙන්නන්න ඕන අංශක 90 කියලා ලියලා මෙතනට එන්න ඕන. තේරුණාද? වටාම නිවැරදි වෙන්නේ එහෙමයි. තව අය තර්ක කරන්න පුළුවන් මෙතන අංශක 90 පෙන්නලා තියෙනවනේ ගානේ කියලා. ඒක නෑ. ගානේ මෙතන පෙන්නලා තිබුණාට අපිට එතන සටහනේ දීලා නෑනේ. මෙතන මේ කෝණ දෙක සමාන බව දීලා නෑනේ. සමාන බව කියවෙන්න ඕන.
මේක තමයි වඩාම හොඳ. හරිද ඔබේ ප්‍රශ්නෙට උත්තරේ? හරි සර්. තව අය? හරි. ලියා ගන්නව නම් අවශ්‍යතාවය අනුව ලියා ගන්න බලන්න ඉක්මනට. ඔව් කියන්න දුව. සමාන්තර රාශිය සංකේතයක් තියෙද්ද? සමාන්තර රාශිය අපි ඉතින් මෙහෙම පෙන්නනවා. මම නම් එහෙම ලියනවට එච්චර කැමති නෑ. ඔහොම ඇඳලා මෙහෙම මේ සමාන්තරයි කියලා ඔහොම පෙන්නනවා. තේරුණාද? ඒක යොදන්න නැතුව සමාන්තර රාශිය කියලා වචනේ ලියන්න. ABCD සමාන්තර රාශිය. මෙහෙම දානවා පුතා. දැම්ම කියලා ඉතින් අපි වැරදි දාන්නේ නැහැ. ඒක දානවට වැඩි ලියන එක හොඳයි කියලා තමයි මගේ අදහස. හරිද? සර් ඔව්. සර් මෙතන අර DMA කෝණය සමානයි BLC කෝණය කියලා ලියලා මේ ඊට කලින් බව මේ සාධනය කිරීමක් කරන්න නැතුව එතන හේතු විදිහට DM ලම්බක වේ AC සහ BL ලම්බකයි AC කියලා හේතු විදිහට ලිව්වොත් මේ අදහස එතන ගල්පනවා මෙතන. මේ ලම්බක බව කියවෙනවා නේ? ඔව් සර්. ඔව් වැරද්දක් නැහැ. ඔයා එතන ලම්බක බව සඳහන් කරලා මේ එතන ගොනු කරලා තිබුණට වැරද්දක් නැහැ. එතන මේ ලම්බක බවත් එක්ක ඒකට ලකුණු අඩුවීමක් වෙන්නේ නැහැ. ඒක එහෙම පොඩ්ඩක් පෙර සූදානම් කරගෙන තිබුණොත් පිළිවෙලක් තියෙනවා නේද? ඔයාටත් ඒක තේරෙනවා ඇතිනේ. පිළිවෙලක් තියෙනවා. මේක මෙහෙමයි. එහෙනම් මේක හරි. එතකොට මෙතන ඊට සාධිතයි. අන්න ඒකයි. අරම ඔයා ලියලා තියෙනවා නම් ඒක වැරදි නෑ පුතා. හරි? දත්තේ කියලා ලියන්න බෑ. දත්තේ නෙමෙයි ලම්බක බව වෙන්න. දැන් අපි බලමු ඊළඟ එකේ. නම් මකන්නද මේක මම? අපි බලමු තුන්වෙනි අවස්ථාව. සූදානම් කරගන්න බලන්න පිළිතුර. තුන්වෙනි එක අපිට කියනවා මෙන්න මෙහෙම. මේකේ තියෙන පුතා සමාන්තර ආශ්‍රය PQRS. සමාන්තර ආශ්‍රය දෙකක් සම්බන්ධ වෙන්නේ නේ. මෙහෙම තියෙන එක සමාන්තර ආශ්‍රය. PQRS. PQRS. ඊළඟට තියෙනවා මෙතන විකර්ණය යා කරලා කොහොම ඊට පස්සේ P විකර්ණය මත මෙතන XY ලක්ෂ දෙකක් ලකුණු කරලා තියෙනවා. මෙතන X මෙතන Y. මෙතන ආයි සමාන්තර රාශියක් ගොඩ නැගෙනවා. ওই විදිහට. නේ මෙහා මෙතනට සමාන්තරයි. මෙහා සමාන්තරයි. ඊට පස්සේ මෙතන සමාන්තර රාශිය හරි.
මෙතන xy හරි. අපිට කියන්නේ px දෙකක් තියෙනවා අපිට ඔප්පු කරන්න. එකක් කියනවා px දිග yr ට සමාන බව. ඒක එකක්. අනිත් එක ps xq වර්ගඵලය සමානයි sr qy වර්ගඵලයට සමාන බව. psq psxq වර්ගඵලය sr qy වර්ගඵලය සමාන බව පෙන්වන්න තියෙනවා. මුලින්ම px සමානයි yr කියලා. සවින්දි කියන්න බලන්න. කොහොමද px yr සමානයි කියලා ඔප්පු කරගන්න? තත්ත්වයේ විදිහට ගන්නවා රූපේ මට මෙහෙම කෙටියෙන් කියන්න මේකට ඔයා මොකද්ද කරන්නේ ත්‍රිකෝණාංග සාමයක්ද මොකද්ද කියලා? ත්‍රිකෝණාංග සාමය. මොන ත්‍රිකෝණ දෙකද? PSX ත්‍රිකෝණය QYR ත්‍රිකෝණයට. QYR ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි අනිත් එක්කෙනා මෙයා. ඔව් සර්. මේ දෙන්නේ. කොහමද අංග සම වෙන්නේ? කෝකෝ පායටද? හරි. මේ පාදයට මෙයා සමානයි. නේ? පේනවනේ? QR පාදයට PS පාදය. මෙයාත් සමානයි නේ? හරි. ඔයා කෝකෝ පාද කිව්වේ කොනේ පාදයයි. එන එක පාදේ ඔයාට ඕනේ. එහෙනම් මේක ගන්න නෑ ඔයා. මේ දෙන්නනේ. හරි. ඊළඟට මේ කෝණයට මේ කෝණයට මෙයා සමානයිනේ. ඒකාන්තර කෝණය. ඔව්. එයා හරි. මෙයා ඒකාන්තර කෝණයක් කරනවා. හරි. ඊළඟට තව කෝණයක්. ඊළඟට PXS කෝණයට QIR කෝණය. මෙයාට කවුද? ඒකට නෙමෙයි සර්. කවුද? P XS මෙයා. ඔව්. QIR. ඒ QIR කොහොමද සමාන වුනේ? SXY කෝණය QXY මේ එක සමාන වෙනවා ඒකාන්තර කෝණ හින්දා. මේ කෝණය මෙයාට සමානයි ඒකාන්තර කෝණ හින්දා. ඊට පස්සේ මේ එතකොට සරල රේඛාවක පිහිටි කෝණ වල අයික 180 ඉඳ මේක අඩු කරලා පෙන්නුවා. එතකොට ඔයා ත්‍රිකෝණ අංග සම කිරීමට ප්‍රථම ඒක ඔප්පු කරන්න ඕනනේ. ත්‍රිකෝණ අංග සාමයට ප්‍රථම ඔයා ඒක ඔප්පු කරගත්තේ නැද්ද? එතකොට ඔයා මේ කෝණ දෙක සමානයි කියලා හේතුව දැක්කුවේ කොහොමද? ඔයා දැන් PXY කෝණයයි මෙතන PXS කෝණයයි QYR උයි සමානයි කියලා ඒකට හේතුව ලිව්වේ කොහොමද කියන්න මට? SXY කෝණය සමානයි XYQ කෝණයට සමාන්තර එතකොට කාරණා ගොඩාක් ඔයා එතන ගොනු කරලා තියෙන්න ඕන නේද? ලොකු පැක් එකක් තියෙන එතන. ලොකු පැක් එකක්. ඒ වැඩේ කරන්න එපා. ත්‍රිකෝණාංග සාමේදී අපිට මෙතන හේතු පුතා ඍජු හේතු ගන්න. ඍජු හේතු සරල වෙන්න ඕන. ඒකෙදි වාට මෙතන ඍජු හේතුවක් ගොඩනගා ගන්න බැරි නම් එයාව මුලට අරගෙන ඔප්පු කිරීම කරගන්න. අර මං ඉස්සෙල්ලා කරා වගේ.
ඒක ඉස්සෙල්ලා ඔයා ඔප්පු කිරීම කරගෙන යාව අංක 1 හරි 2 හරි මොකක් හරි තියාගන්න නැත්නම් අංකයක් නැතුව තියාගත්තත් අපිට කියන්න පුළුවන් ඉහත සාධිතයි කියලා. මෙතන ලොකු පැක් එකක් හදාගන්න එපා මේ හේතු මේකේ ඒකෙන් වෙන්නේ ඔබට ලකුණු අඩුවීමක් නොවුනාට කියවනකොට බලනකොට ඇගීම් කරන කෙනාට හරි අපහසුයි. මේකේ ගොඩක් දේවල් ඊට පස්සේ හොයලා බලන්න ඕන අර අපි කියන්නේ ඒකේ ගැලීමක් නැහැ. මේ වගේ ගණන් පුතා මම අන්න ඒකයි නිතර කියන්නේ sannivedana අනුව ඔබට ලකුණු අඩුවීම් වෙනවා. එහෙනම් හරියට sannivedana කරවන්න හොඳයි. වා ඒක මතු කරපු හින්දා ඒක අපි මුලින් ඒක අපි ලියා ගන්න ඔප්පු කරනවා. ඒ අනුව අපි මේක සමාන බව කරනවා. ඒ අනුව මේක කෝණයයි කෝණයේ පාදයට අංග සම වෙනවා. එතකොට px yr ට සමානයි. හරි. දුව පෙන්නලා දුන්නු පැත්ත හරි. ඒක හරි. ඊළඟට වර්ගඵල කොහොමද යන්නේ? එතකොට මේ ත්‍රිකෝණ දෙකේ අංග සමයිනේ. ඔව්. ඊට පස්සේ මේ PQX ත්‍රිකෝණයයි SYR ත්‍රිකෝණයයි අංග සම කරගන්නවා. ඒ දෙන්නත් අංග සම කරනවා. ඒ විදිහටම වගේ වෙනව නේද? ඔව් සර්. ඊට පස්සේ ඒ දෙක එකතු කරනවා. QPX ත්‍රිකෝණයයි PSX ත්‍රිකෝණයයි එතකොට එක සමාන වෙනවා XYR ත්‍රිකෝණය ධන SYR ත්‍රිකෝණය. ප්‍රත්‍යක්ෂ වලට යනවානේ. මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි එක දෙක එකතු කරාම එතකොට එකතුව සමාන වෙන වර්ගඵල. ඒක හරි. ඒක හරි. කො තව අදහස් කවුද තව ඉදිරිපත් වෙන්නේ? බොහොම හොඳයි පුතේ. හරි. ඔව් මම බලන් හිටියේ මොකද කතා කරන්නේ නැති කියලා. කියන්න චන්දි. ඕකේ සර් පළවෙනි එක මේ අර px සමානයි yr බව පෙන්වද්දි සර් මේ psy ත්‍රිකෝණයයි qrx ත්‍රිකෝණයයි අංග සම කරලා ඒ කියන්නේ අනුරූපාංග සමාන වෙන හින්දා x y දෙපැත්තෙන් අඩු කරාමත් හරි නේද? මොන ත්‍රිකෝණ දෙකද? pxy අනිත් එක්කෙනා xsr psy හරි ඊළඟ එක්කෙනා qrx qrx ඒ දෙන්න අංග සම කරනවා. ඊට පස්සේ xy සමාන වෙනවා psy මෙයාට මෙයා එනවා මෙයා මෙයාට එනවා psy මේ කෝණය. එතකොට ඔයා මේ පාදයයි කෝණයයි පාදයට අංග සම කරේ? නෑ සර් කෝණයයි කෝණයයි පාදයයි මේ කෝණයට මෙයා එනවා මෙයාට මෙයා එනවා පාදයයි. ඔව් ඊට පස්සේ මේ දෙන්න සමානයි. ඒකෙන් xy අඩු කරානේ. xy අඩු කරාම දෙපැත්තේ එනවා. ඒත් හරි චන්දි. ඒකත් හරි. මේ පොදු දිග මේ xy පොදු වෙනවනේ. පොදු වෙනවා. නේ? ඒක හරි. වැරදි නෑ. වර්ගඵලය ගත්තේ වර්ගඵලය ගත්තද වෙන විදිහකට? ඒකෙදි ත්‍රිකෝණ දෙක ආය අංග සම්භව කරන්න වෙනවා ඔයාට නේ. තව අදහස් තියෙනවා නම් කියන්න බලන්න. ඔව්. වර්ගඵලය සමාන කරනකොට QS යා කළ නිර්මාණයක් කරලා විකර්ණ සමච්ඡේදනය කරලා ගන්න පුළුවන්ද? QS යා කරලා හරි ඊට පස්සේ විකර්ණයෙන් වර්ගඵලය සමච්ඡේදනය වේ කිය. විකර්ණයෙන් වර්ගඵලය සමච්ඡේදනය වෙන්නේ සමාන්තර රාශියේනේ. එතකොට දැන් මෙයාව මෙහෙම යා කරොත් එතකොට සමාන්තර රාශියේ වර්ගඵලයේ සමච්ඡේදනය වෙන්නේ මෙයා. ඔයා
එයා කියන්නේ හරි. මේ දෙන්න වර්ගඵලයෙන් සමානයි. මේක වර්ගඵලයෙන් සමානයි. ඒකෙන් මේ දෙන්න ඔව් හොඳ අදහසක්. ඒක හරි. මෙතන මේ විකර්ණය යා කරාම විකර්ණයෙන් මේ සමාන්තර මේ පොඩි p q x s y සමාන්තර රාශිය වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. එතන මේ දෙන්න සමානයි. ඊට පස්සේ ලොකු සමාන්තර රාශිය වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. එතකොට මොකද කරන්නේ? මේ දෙන්න ලොකු එකෙන් මේ දෙන්නම අඩු කරාම ඉතුරු කොටස වර්ගඵලයෙන් සමානයි. බොහොම හොඳයි පුතේ. එතකොට අර තව අපි ත්‍රිකෝණ අංග සාමයකට යන්න අවශ්‍ය නැහැ. ත්‍රිකෝණ අංග සාමයකට යන්න ඕනේ නැහැ. එතනින් අපිට ඉතා පහසුවෙන් අපිට ඒක ගන්න පුළුවන්. එතන මේ නිර්මාණය කරාම කවුද ඒ අදහස ඉදිරිපත් කරපු දුව නම? අපිට කවුද? නිසලි සර්. ඇහුන්නේ මට. නිසලි සර්. නිසලි. නිසලි. බොහොම හොඳයි පුතේ. ඒක හරි. ඒක තමයි මම හිතන්නේ වඩාම පහසු අපිට මෙතන. හරි. අපි ලියමු එහෙමනම් දැන්. ඔන්න අපි ගත්තොත් එහෙම දත්තේ ඉතින් මම දැන් ආයි ලියන්න ඕනේ නැහැ. ඔබ දන්නවා මේ ගානේ තියෙන තොරතුරු තමයි දත්තේට එන්නේ. නේ? දත්තේ කාරණා ටික ලියා ගන්න පුළුවන් නේ දැන්. දැන් ඉතින් මම පොඩ ක්‍රමානුකූලව දැන් ඔයගොල්ලන්ට යොමු කරලා තියෙන ඉඳලා දැන් ඔයගොල්ලෝ හිතලා කරලා කරන්න පුළුවන් මට්ටමට හැදෙන්න ඕන. දැන් සාධනය කළ යුත්තත් ඔබ දන්නවා මේ කොටස් දෙක තමයි එන්න ඕනේ. දැන් අපි නිර්මාණයට මෙතන පළවෙනි එකට අපිට නිර්මාණයක් නැති හින්දා අපි පළවෙනි සාධනය කිරීම ගමු. ඔන්න සාධනය කිරීම මෙහෙම ගන්න පුළුවන්. සාකයු අපි පළවෙනි එක. නේ? පළවෙනි එක අපි ඔහොම දැම්මා. පළවෙනි සාධනය කිරීම. එතකොට අපි පෙන්වන්න ඕනේ px සමානයි yr බව. පළවෙනිම අපි සාධනය කරන්න ඕන කාරණාව px සමානයි yr බව. yr බව. අන්න එතකොට අපි ඒකට නිර්මාණයක් නැහැනේ. අපි ඔන්න ඒක සාධනය කරනවා. මොකද අපි ගන්නෙ ත්‍රිකෝණ අංග සාමයකට යන්නේ. ඊට ඉස්සෙල්ලා අපි අර කිව්වා වගේ ඒක සූදානම් කරගන්න එපානේ. කෝණේ සමාන බව. කෝණේ සමාන බව අපි ඒකේ සූදානම් කරගන්න ඕන. ඒක අපිට මෙහෙම ගන්නත් පුළුවන් නේද? ත්‍රිකෝණාංග සාමයට යන්නේ නැතුව අර නිසලි කිව්වා වගේ මේ නිර්මාණයට ගියොත් අපිට ඒක තව ලේසි වෙනවනේ පුතා. අපි මේ නිර්මාණයට යමු. ඔන්න බලන්න ත්‍රිකෝණාංග සාමයට යන්නේ නැතුව කරගන්න පුළුවන්. මේ නිර්මාණය කරා. එතකොට මෙතන අපි ඡේදනය වන ලක්ෂ්‍ය O කියලා දාගමු. O කියලා දාගත්තා. එතකොට අපිට බය නැතුව කියන්න පුළුවන් OY සමානයි XO ට. ඒ වගේම OR සමානයි PO ට. එතකොට OR ගෙන් OY අඩු කරනවා, PO ගෙන් XO අඩු කරාම ඉතිරි පාද දෙක සමාන වෙනවා. අංග සාමයකට යන්න ඕනේ නැහැ එතකොට. නේද? ඔබට පැහැදිලිද? එහෙනම් අපි මෙතනදිම ගන්නවා නිර්මාණය. ඔන්න බලන්න. අපි මෙතනදිම ගන්නවා නිර්මාණය. මොකද්ද නිර්මාණය? S Q යා කරන්න නැත්නම් කෙලින්ම මෙහෙම කියමු අපි S සහ Q යා කරන රේඛාව Oහිදී PR හමු වේ. දැන් ඊට පස්සේ මම කියනවා සාධනය කොහොමද කියන්නේ? PX SY සමාන්තර ආශ්‍රයේ
සමාන්තර ආශ්‍රයේ මං කියනවා XO සමානයි OY. හේතුව විකර්ණ සමච්ඡේදනය වීම. විකර්ණ සමච්ඡේදනය වීම. සමාන්තර රාශිය කියලා තියෙනවනේ මම. ඊට පස්සේ මම කියනවා තවද P Q R S සමාන්තර රාශියේ අන්න මම කියනවා OP සමානයි OR. හේතුව විකර්ණ සමච්ඡේදනය වීම. විකර්ණ සමච්ඡේදනය වීම. එතකොට මම මේක අංක 1 කියලා ගන්නවා, මේක මම අංක 2 කියලා ගන්නවා. සමාන රාශී අඩු කළ විට ලැබෙන රාශිය සමානයි. සමාන රාශිය අඩු කළ විට ලැබෙන රාශිය සමානයි. දැන් මම කියනවා එක අඩු කිරීම දෙකෙන්. එක අඩු කිරීම දෙකෙන්. එක අඩු කිරීම නෙවෙයි දෙක අඩු කිරීම එකෙන්. අනිත් පැත්තට එන්න. වැඩි එකෙන් යන්න ඕනේ. දෙක අඩු කිරීම එක. එතකොට එනවා OP ගෙන් අඩු වෙනවා කවුද? OX. OR ගෙන් අඩු වෙනවා OY. මේ දෙන්න සමාන වෙන්නේ ප්‍රත්‍යක්ෂයින්දා. ප්‍රත්‍යක්ෂ. සමාන රාශීන් අඩු කළ විට ලැබෙන රාශිය සමාන වෙනවා. දැන් මොකද වෙන්නේ? OP OX අඩු කරාම කවුද හැදෙන්නේ? OP ගෙන් OX අඩු කරාම PX හැදෙන්නේ. OR OY අඩු කරාම එන්නේ කවුද? YR. මේ දෙන්න සමාන වෙනවා. වේ. අන්න අංග සාමයකට ගියේ නෑ. ඉස්සෙල්ලි කොහොමද ගත්තේ? එතන දුව අංග සමයෙන් ගියේ නේද? මෙහෙම ගත්තාම ලේසි කියලා පේනවා නේද? අංග සමයටත් වඩා නේ. ඔව්. ලියා ගන්න මේ ඔබ කරලා නැත්නම් අනිත් අයත් ලියා ගන්න එහෙම. ඊට පස්සේ අපි අර කිව්වා වගේ වර්ගඵල අවස්ථාවෙන් ඊළඟ එක ගන්න පුළුවන්. මේක ලියා ගන්නකො අඩුපාඩු මේ ඊළඟමට ඉඩ මෙතන හදාගන්න. ලියලා ඉවරද? හරි නේද? හරි. ඔන්න මම දැන් දෙවෙනි කොටසට එනවා. දැන් දෙවෙනි එක අපි ඔප්පු කරන්න තියෙන්නේ මෙහෙමනේ. සාධනයේ කළ යුත්තේ සාකයු අපි ඔප්පු කරන්න ඕනේ PS
xq වර්ගඵලය සමානයි srqy වර්ගඵලයේ බව. වර්ගඵලයේ බව. දැන් නිර්මාණය අපි ලියලානේ තියෙන්නේ මුල. ඒ හින්දා ගැටලුවක් නැහැ. දැන් අපි සාධනයට යන්න හදන්නේ. සාධනය. අපි කියනවා මෙහෙම. අපි මුලින්ම හඳුන්වලා දෙන්න ඕන පුතා මේ සමාන්තර රාශිය කවුද කියලා. අපි සමාන්තර රාශිය හඳුන්වලා දෙමු qxsy සමාන්තර රාශියේ අපි කියනවා sxq ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි sxq වර්ගඵලය සමානයි xyq ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒක අපිට හේතුව ගන්න පුළුවන් sq විකර්ණයෙන් වර්ගඵලය සමාන්තර රාශියේ වර්ගඵලය සමච්ඡේදනය වීම. අපි පොඩක් SQ විකර්ණයෙන් සමාන්තර රාශියේ වර්ගඵලයේ සමච්ඡේදනය වීම කියලා ගත්තා. ඊට පස්සේ අපි කියනවා තවද දැන් ගන්න කවද? අපි ගන්නේ PQRS සමාන්තර රාශිය ලොකු එක්කෙනා. ඒකේ අපි කියනවා PQS ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි QSR ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒකට හේතුව මේක ආයි ලියන්න ඕනේ නැහැ. මේකමනේ හේතුව. m කියලා අපි ලියන්නේ මේ m මේකමයි. m ඉහතින් තියෙන එක්කෙනා. එතකොට ඒක ලියන්න කාලය ගන්න ඕනේ නැහැ. අපි දැන් මේක අංක කරගමු නේද? මේක අපි අංක 3 කියලා දාගමු. මේක අංක 4 කියලා දාගමු. දැන් අපි එතකොට කරන්නේ 4න් 3 අඩු කරනවා. 4 අඩු කිරීම 3න්. එතකොට මොකද වෙන්නේ? PQS ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් අපි අඩු කරනවා SXQ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒක සමාන වෙනවා එතකොට දරුවනි QSR ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් අපි අඩු කරනවා SYQ ත්‍රිකෝණයේ වර්ගඵලය. මේකට හේතුව ප්‍රත්‍යක්ෂ. මේක සමාන වෙන්නේ ඇයි? ප්‍රත්‍යක්ෂ මගින්. ප්‍රත්‍යක්ෂ. දැන් අපි දන්නවා මේ වර්ගඵලය අඩු කරාම ලැබෙන්නේ මොකක්ද වර්ගඵලය? ඒ තමයි PSXQ වර්ගඵලය. මේකෙන් මෙයාම අඩු වුණාම කවද හැදෙන්නේ? මේකෙන් අඩු වුණාම පුතා හැදෙන්නේ අර කිව්වා වගේ SRQY වර්ගඵලය. සමාන වෙනවා. ඕන්න ඔහොම. අංග සාමයකට යන්න ඕනේ. අංග සාමයක කරන්න පුළුවන්. ඒක වැරදි නෑ. ඒකට වඩා මේක මෙතන නිර්මාණය තුල අපිට ගොඩක් පහසු වුණා. නිසලි කියපු නිර්මාණය තුල අපිට ගැටලුව ගොඩක් පහසු වුණා. ඒ විදිහට පුතා ගැටලුවක් හදන්න පුළුවන් පැති ගණනාවක් තියෙනවා. ඒ ඔබේ අදහස් එක්ක ඔබ දකින්න විදි එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දායි ඔබ කතා කරන්න. එතකොට ඔබේ දකින්න දැන් ඕකට පොඩ්ඩක් ඉතින් ඔබ උනන්දු වෙලා මේ දේවල් ගොඩනගලා තියෙන්න ඕන නේද? අන්න එහෙමයි. අනිත් අයට පැහැදිලිද? ඔන්නෝම ගන්න පුළුවන් සම්පූර්ණ අපිට ප්‍රත්‍යක්ෂේතන භාවිතා කරගන්න පුළුවන්. දුන්නේ තේරුණාද? ඉසුල තේරුණාද? මම මේ වෙනත් විදි තියෙනවා නම් කියන්න පුතේ. අනිත් අයට හංසනි මිනු අයිමාෂි සඳලි ඉන්නවා, තරුෂි ඉන්දීවරි හිරුකි ඔබත් අභිෂේක් කොහමද? තේරුණාද?
10 C පන්ති අභිෂේක් ඔව් සර්. ඔව් අද මොකද කතාවක් නැත්තේ? නිදිද? නෑ සර් ඉන්නෝ තාම නැගිටලා. හරි එහෙමනම් පේනව නේද එක ගානක් අපි හදන්න ගියාම නේ අපි දන්නේම නැතු කාලේ ගොඩක් යනවා. ඉතින් මේකට මේ විදිහට අපිට එකින් එක සාකච්ඡා කරන්න ගියොත් පුතා ලොකු කාලයක් යන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ උත්සාහ කරලා ගැටලු තැන් සූදානම් කරගන්න. ඒව මට දන්වලා තියන්න WhatsApp group එකේ හරි වෙනම හරි WhatsApp කරන්න. මෙන්න මේ කොටස් දැන් කවුද මේ දුල්නෙත් නම් අදත් ඇහුවා එකක් නේද? මේ අහන්න දුල්නේ දැන් ඒකෙම සර් මේ ඒ ගානස ඒක දැන් ඒ කියන්නේ සම්මුඛ කෝණ දෙකක් සමාන වෙනවනේ. එතකොට ඒක සමාන්තර ආශ්‍රයයක් කියලා අරගෙන ඒ පාද දෙක සමාන්තර කරන්න පුළුවන්. ඔව් ඉතින් චතුරස්‍රය සමාන්තර ආශ්‍රයයක් බව පෙන්වන්න ඒ සම්මුඛ කෝණ යුගල සමානයි කියලා පෙන්වුවම හරි. සම්මුඛ කෝණ යුගලයක් සමාන වුණා නම් හරි. සම්මුඛ කෝණ යුගල සමාන නම් ඒ සමාන චතුරස්‍රය සමාන්තර ආශ්‍රයයක්. ඒක සමාන්තර ආශ්‍රයයක් වුණොත් ඊතුරු සම්මුඛ පාද සමාන වෙනවා. එහෙම ගන්න පුළුවන්. ඔය මට ඔයා ඊළඟ ගාන නේද ඔය කිව්වේ? හතර ගානට පස්සේ තියෙන ගාන. ඕනේ. ඔව්. ඉතින් පුතා මේ කොහොම හදාගෙන යන්න හදන්න අතාරින්න එපා එක ගානක්වත් අපි මම අද ඔබට ගත්තේ මේවා ඉදිරිපත් කරන විදිහ ඔබට කියලා දෙන්න ඕන හින්දා අපිට මම ගැටලුවත් එක සාකච්ඡා කරපු නැති හින්දා මේ ගැටලු හදන්න එකක් නෑර හදන්න උත්සාහ කරන්න. දවසකට ගණන් දෙකක් තුනක්වත් හදන්න පුතේ. අපි කාලේ ගමු මේකට එහෙම අපිට දවසකට දෙකක් තුනක් ගානක් දෙකක් සාකච්ඡා කරගෙන යම් ඉතුරු පාඩම්ට සමගාමීව මේ මොකද නැත්තම් මේකටම කාලේ අපිට වැය කරොත් සති දෙක තුනක් මේකට යනවා. ඔබේ අතින් වෙන්න ඕනේ ගණන් ටික හදන එක. ඔබ ඉක්මන් වෙන්න ඕන. ඔබ හදන්න. ඔබ හදලා අමාරු ඒවා මාක් කරලා එවන්න. ඒවා ඊට පස්සේ ඔබට පුළුවන් ගෲප් එකක් මම ඕනනම් ඕපන් කරලා දෙන්නම්. ඔබ සංවාදයක් ඔබට පුළුවන් මේ ගෲප් එක තුල එන්න. අධ්‍යාපනයේ පැත්තට ඒ සමූහය ඔබ යොදා ගන්න. වෙන වෙන විකාර දේවල් වලට නැතුව. ඔබට මම ඒක විවෘත කරලා දෙන්නම්. ඔබට පුළුවන් ඔබ ඒ ගැටලු දැන් ඔබට සමූහයක් විදියට සාකච්ඡා කරන්න අදහස් හුමාරු කරගන්න ගැටලු සම්බන්ධව ඒක තමයි වෙන්න ඕනේ. අන්න එහෙමයි. මේකේ මිශ්‍ර අභ්‍යාසයේ ගණන් තියෙනවා මේ ගැටලු තියෙන්නේ ඔබට. ඔබ හදන්න ඕන. අමාරු ඒවා මාක් කරලා ඒ වගේ අපි ඒවා හදන විදිහ ඊපස්සේ සාකච්ඡා කරමු. ඊළඟට මගේ බලාපොරොත්තු කුලක වලට එන්න. දැන් ආයි ඔයගොල්ලෝ ආයි මට බ්‍රහස්පතින්ද මුණ ගැහෙන්නේ. කුලක පාඩම අපිට එතකොට බැලුවාම අපි සාරාංශය ගත්තොත් අපිට ඉස්සර කුලක පාඩම තමයි මේකේ අන්තිම පාඩම පොතේනේ. දෙවෙනි වාරේ බලුවොත් අපි දැන් කොයි වගේ තැනකද ඉන්නේ. ඔව්නේ අපි විජීය භාග ප්‍රතිශත සමීකරණ දැන් සමාන්තරාංශ ගැටලු තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. කුලක ඊට පස්සේ ලඝු ගණක ප්‍රස්ථාර ලොකු පාඩම ප්‍රස්ථාර මේ ටික තියෙන්නේ. ඔව් අපිට ආවරණය කරගන්න පුළුවන් කොහොමද? මේ කොහොමද තව දවසක් අර අපිට බලාපොරොත්තු වුණු දවසක් මිස් වුණා. තව දවසක් දාගන්න බලමු. කුලක අපි කරමු. බලමු සතිය මැද දවසක් කොහමද ආයි පුළුවන් වුණොත් මම දාන්න. මේක අර සම්දටම ගන්න බැයිද? සඳුදා අපි අමතර පන්ති දාගත්තේ සඳුදාටනේ. සඳුදා දවසේ නේද? ඒ වුණාට මට එක දවසයි කරන්න පුළුවන් වුණේ. කීයද 3-5ද දාගත්තේ? නෑ 2-3 දාගත්තේ. 2-3. ඔව් 2-3නේ. ඔව්. ඒකදී ටියුට් එක නේද සාකච්ඡා කරන්නේ? අපි මේමයි ටියුට් එක ෆස්ට් ටර්ම් තමයි. ඒක සාකච්ඡා කරනවට වඩා අපි මෙන්න මේ දෙවෙනි වාරයේ දැන් 10 කියන්නේ ලොකු සිලබස් එකක් පුතේ. මෙන්න මේ පාඩම් ටික අපි ඉක්මනින් ආවරණය කරගත්තොත් අපිට එතකොට සෙකන්ඩ් ටර්ම් පේපර්ස් වලට යන්න පුළුවන්. දෙවෙනි වාරයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා කියන්නේ ඒකේ පළවෙනි වාරයත් එතකොට සම්බන්ධ වෙනවනේ. තේරුණාද? දැන් අපි ආයි පළවෙනි වාරයේම ඒකට කාලය වැය කරොත් අපිට මේ පාඩම් මේ ලඝු ගණක කියන්නේ දීර්ඝ මාතෘකාවක්. ලඝු ගණක කියන්නේ ඔයගලන්ට අලුත්ම
කොටසක් අලුත්ම කොටසක්. මේ ප්‍රස්ථාරත් අලුත්මයි වර්ගශීතවල ප්‍රස්ථාර. ශීඝ්‍රතාවයේ සූත්‍රත් ශීඝ්‍රතාවයත් මෙතන යම් ප්‍රමාණයකට තියෙන ලොකු පාඩමක්. කාලච්ඡේද 6-7ක. ඒකයි. එහෙනම් අපි සඳුදා මේන් කොටසක් පටන් ගමු. පටන් ගන්නවා කියන්නේ අපි ක්‍රමානුකූලව මේ ටික කරගෙන යමු. කුලක. එහෙම වුණොත් සඳ බලමු කුලක පටන් ගන්න උත්සාහයක් ගමු. හරි? මට ඉදිරිය පොඩ්ඩක් මතක් කරන්න දුන්නේ. අපි සඳ ඒ වෙලාව වෙන තියාගමු. 2 3 මාර හරි 2 4 හරි. හරි එහෙම. එහෙනම් අපි මෙතනින් නවත්තමු අද. ගණන් ටික හදන්න පටන් ගන්න අද දුන්නු දේවල් එක්ක